ආයුබෝවන් ඔබ හැමදෙනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද 2021 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. අපි අද මේ මමද කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාවෙන් ඔබව හමුවන්නේ 2021 ජනවාරි 1 වෙනිදා. සුබ අවුරුද්දක් කරගන්නට අපි මහන්සි වෙන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් අප කැප වෙන්න ඕනේ. ඉතින් මේ මමද මේ අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා අපි මේ වැඩසටහන වෙනුවෙන් ලංකාවේ බොහොම සොඳුරු මිනිස්සෙක් අපිට වටින ලෝකෙට වටින ලෝකයේ ඇතුලේ සෑහෙන අත්දැකීම් ලබාගත් චරිතයක් තමයි අපේ මේ මමද කතා බහට අද දවසේදී එකතු වෙන්නේ. ඔහු මනුස්සකමට ආදරය කරනවා. මිනිස්සුන්ට ආදරය කරනවා. මනුස්සකම කියන එක අංක එකේ තියාගෙන ආදරය කරනවා, මිනිස්සුන්ට ආදරය ලබන්නට බලාපොරොත්තු වෙනවා. ඒ විදිහේ හරි සොඳුරු ප්‍රගුණ කිරීමක් එක්ක තමන්ගේ කියවීමක් තිබෙන කෙනෙක් ඔහු. සංනිවේදකයෙක්, අනිත් පැත්තෙන් ගත්තාම ලේඛකයෙක්, පරිවර්තකයෙක්, ගීත රචකයෙක්, මාධ්‍ය පරිපාලකයෙක්, මේ වගේ බොහෝ ක්ෂේත්‍රවල තමන්ගේ වපසරිය හෙළි කරපු චරිතයක් තමයි එතුමන්. රූපවාහිනියෙන් මුලින්ම ක්‍රිකට් විස්තර විචාරක කටයුත්තටත් එතුමාට අවස්ථාව ලැබෙනවා. එතුමා තරඟයට කැමති කෙනෙක් නෙමෙයි. මේ හැම දෙයක් එක්ක මම අද කතා කරන්නේ අපිට ගුරුවරයෙක්, හරි වටින ගුරුවරයෙක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි, ඒ සොඳුරු මිනිසාත් එක්ක තමයි අද අපේ සාකච්ඡාව. ආයුබෝවන් ඔබතුමන්ට. අහම්බකාරක හමුවින් ජීවිතේ කොතරම් සුන්දර කරනවද? අහම්බකාරක සිද්ධි ජීවිතය මම හිතන්නේ දිහා බලනකොට මුගක් දේවල් වෙන්නේ සැලසුම් සහගතව නෙවෙයිනේ. සැලසුම් සහගතව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම අපි සැලසුම් කරලා කරන්න බලාපොරොත්තු වෙන දේවල් කරගෙන යද්දී අහම්බයන් නැත්තම් ඒකට බාධා පැමිණීම් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි අපේ සැලසුමටම අනුව ක්‍රියා කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඉතින් ජීවිතය මම හිතන්නේ අහම්බයන් පිරුණු දෙයක්. ඒක නිසා ඒ අහම්බයන් සමහර විට යහපත් දෙන්න පුළුවන්, සමහර විට අයහපත් වෙන්න පුළුවන්. මම නම් හිතන්නේ ඒ මොන දේවල් වුණත්, ඒක අයහපතක් වුණත් යහපතක් වුණත් අපි ජීවිතයට මුහුණ දෙන්න. දැන් මම ওই ප්‍රශ්නේ අහුවෙම ඔබතුමාගේ ජීවිතය ඇතුලේ ගොඩක් අහම්බ යන්න තියෙන්නේ. ගුවන්විදුලියට ඇවිල්ලා එන්නේ නාට්‍ය වැඩකට. ප්‍රභා රණතුංග මහත්මිය තමයි ඔබතුමාව සම්මුඛ පරීක්ෂණයට ලක් කරන්නේ. එතනින් තමයි ගුවන්විදුලියට පාර හැදෙන්නේ. මම හිතනවා එතනින්ම පටන් ගත්තොත් වැඩේ ලස්සන වෙයි. ඔව්, අපි ඉස්කෝලේ යන අවදියේ මම දෙකේ පන්තියේ ඉඳලා පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයේ. එතකොට ඒක හැඳින්වුවේ පාසල් දෙකක් විදිහට තිබුණේ, රාජකීය විද්‍යාලය සහ රාජකීය කනිෂ්ඨ විද්‍යාලය කියලා. මම දෙකේ පන්තියට වෙනකන් හිටියේ හද්ද වන්නේ ඉස්කෝලේක සියඹලංගමුව කියන පුංචි කොළනේ. රාජකීය විද්‍යාලයට ආවට පස්සේ අපි පාසලේ නාට්‍ය වලට සහභාගී වෙනවා. ඒ හුඟක් නාට්‍ය මගේ තාත්තා තමයි නිර්මාණය කළේ. තාත්තා රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක්. ඉතින් අපි 1968 නාට්‍ය තරගයට, පාසල් නාට්‍ය තරගයට, කනිෂ්ඨ අංශයට අපේ විද්‍යාලයෙන් නාට්‍ය දෙකක් ඉදිරිපත් කළා. කළදේ පළදේ සහ සක්වල ලොක්කා කියන නාට්‍ය දෙක. මේ නාට්‍ය දෙකේ කළදේ පළදේ, ඒ නාට්‍ය දෙකෙන් මම මේ කැපිපෙනෙන චරිත නිරූපණය කරා. ඉතින් ඒ අවුරුද්දේ මේ නාට්‍ය උත්සවයේ හොඳම කනිෂ්ඨ අංශයේ හොඳම නළුවා විදිහට මාව තමයි නිර්දේශ වුණේ. උන්ට අවාසනාවකට ඒ නාට්‍ය උත්සවයේ මේ සම්මාන උළෙල පවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ. දේශපාලන අර්බුදයක් ඇවිල්ලා ඒ කාලේ. කොහොම හරි මේ නාට්‍ය නරඹන්න ඇවිල්ලා හිටියා ඒවක ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සම්පාදකවරිය ප්‍රභා රණතුංග මහත්මිය. එතුමිය ඊට පස්සේ අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමා HD සුගතපාල මහත්මයා හම් වෙලා කියලා තිබුණා මට මේ නාට්‍යවල රඟපාපු හොඳ ළමයි කීප දෙනෙක් ගුවන්විදුලියේ ළමා වැඩසටහන සඳහා ලබලා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ සුගතපාල සර් අපිව කැන්දලා ඔහුගේ කාර්යාලයට මේ ප්‍රභාක්ක ඉස්සරහා අපිව කිව්වා. ඊට පස්සේ ප්‍රභාක්ක අපිව ප්‍රශ්න කරලා එක එක දේවල් ටිකක් අහලා
අපෙන් කීප දෙනෙක් තෝරගත්තා ළමා වැඩසටහන් වලට. එහෙම තමයි මේ ගුවන්විදුලියේ ළමා වැඩසටහන් සඳහා යන්න පාර හැදුවේ. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් සමන් අතවුද හෙට්ටි කියන චරිතය අපි හිතින් අපි ඉමේජින් එකක් හදන් ඉන්නොත් දැන් රැවුල ඊට පස්සේ මේ කොණ්ඩේ හරි බොහොම අමුතු කියන පොඩි හැඩයක් තියෙනවානේ. මේ හැඩේ නිකන් નિરાයාසයෙන්ම හදාගත්ත දෙයක්ද නැත්නම් පොඩි එහෙම මොකක්ද? මම ජීවිතේ කිසිම හැඩයක් මේ හදාගත්ත කෙනෙක් නෙවෙයි. හැදෙන්න ඇරපු කෙනෙක්. හැදෙන්න ඇරපු. මොකද මේ කොණ්ඩේ කපන එක මට කරදරයක් වුණා. මොකද මේ කොණ්ඩේ කපන්න මට හිතට අල්ලන විදිහට කොණ්ඩේ කපන මිනිස්සෙක් මට ඒ කාලේ හම්බුනේත් නැහැ. ඒක නිසා මම කොණ්ඩේ වවන්න තීරණය කළා. රැවුලත් වැවෙන්න ඇරියා. මේ උඩු රැවුල නම් මම ජීවිතේටම කපලා නැහැ. ඒ කියන්නේ ආපු රැවුල එහෙමම මේ තිබුණා. යට රැවුල නම් අවස්ථා කීපයක කපලා තියෙනවා. නමුත් මගේ මේ දෙපැත්තේ රැවුල වෙනවත් හරිම අඩුයි. ඒ නිසා මට මේ මූණ නඩත්තු කරන්න, ඇඟ නඩත්තු කරන්න එච්චර වෙහෙසක් වෙන්න ඕනේ නැති. ඒ කාලයත් මට මොකක් හරි වැදගත් දෙයකට යොදන්න පුළුවන් නිසා තමයි මේ හැඩේ හැදිලා තියෙන්නේ. නැතු ඒක මේ හිතලා මතලා හදපු හැඩයක් නෙවෙයි. දැන් මේ තාත්තට හම්බෙන පළවෙනි පත්වීම රාජකීය විද්‍යාලයට. හැබැයි තාත්තා තීරණය කරනවා නෑ මම පොඩ්ඩ වන්නීට යන්න. සර්ගේ භාෂාවෙන් මම කිව්වොත් වන්නීට යන්න ඕනි කියන අදහස එනවා. යනවා හැටුවැවට. ඔබතුමන් ඉපදෙන්නේ හැටුවැව. එතනින් පස්සේ අර ඔබතුමා දැන් කිව්වේ සියඹලන්ගම මධ්‍ය මහාවිද්‍යාලයට ඔබතුමා ඇතුළත් වෙනවා. ඒ හැටුවැව හද්ද වන්නේ ජීවිතේ කොච්චර සුන්දරද? ඔව් සියඹලන්ගම විද්‍යාලයක මධ්‍ය මහාවිද්‍යාලයක නෙවෙයි ඊට වඩා පහළ මට්ටමේ ඉස්කෝලයක්. ඒ හැටුවැව ගැන නම් ඇත්තටම මගේ මතකේ ලොකු මේ ටෙම්පර් වීම නෑ. මොකද මම 1957 හැටුවැව ඉපදෙන්නේ. නමුත් අපි 58 විතර සියඹලන්ගමුවට එන්නේ. ඒක නිසා මේ මගේ පුංචි කාලේ වන්නේ ඒ අත්දැකීම් තියෙන සියඹලන්ගමුව. සියඹලන්ගමුවේ ගත කරපු කාලේ මට මතකයි. මොකද අපි 1964 වෙනකන් සියඹලන්ගමුවේ කාලය ගත කළා. ඉතින් ඒක ඇත්තටම මගේ ජීවිතේට විශාල අත්දැකීම් සම්භාරයක් එකතු කරපු කාලයක්. ඒ පුංචි කාලේ තියෙන මේ මතක තැන් තැන්වල ඉතුරු වෙලා තියෙන මතක ඒවා මේ දීර්ඝ කාලීන මතකත් නෙවෙයි, සිද්ධි ගණනාවක් මතකයි. මොකද අපි 1964 කියන්නේ මම අවුරුදු 7 දී තමයි සියඹලන්ගම අතහැරලා එන්නේ. නමුත් මේ මතක තාමත් සුන්දර අත්දැකීම් තියෙනවා. සියඹලන්ගමේ ඒ කාලේ හිටපු මිත්‍රයෝ අතරින් සමහර අය කොළඹ ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් තමයි මානෙල් ධර්මකීර්ති, වූෂු ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන්නු සහෘදයා. එතකොට ඊට අමතරව එහි මට හිටපු සමකාලීන මේ රම් බණ්ඩලා, පුංචි බණ්ඩලා, සුමනතිස්ස අයියලා එක්ක අපි නිරන්තර සම්බන්ධකම් පවත්වනවා. ඉඳීට අවස්ථාව ලැබුණාම ගිහිල්ලා බලලා එනවා. ඉතින් මේ අත්දැකීම ඇත්තටම මගේ ජීවිතය පෝෂණය කරන්න ගොඩාක් සමත් වුණා කියන්නේ. 1964 වෙනකන් ඔබතුමා ඉන්නව නේද සියඹලන්ගමුවේ? ඔව්. ඊට පස්සේ එනවනේ රාජකීය විද්‍යාලයට. දැන් හද්ද වන්නිය කියන මම ඔබතුමාගේ වචන පාවිච්චි කරනවා. එතනින් පස්සේ කොළඹ රාජකීය කියන්නේ අපි ගත්තොත් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු අරන් යන්න තියෙන අපි ගත්තොත් කොළඹ ඇකඩමිය. ඒ පාසල. එතකොට අර හද්දවන්නේ අත්දැකීමෙන් රාජකීයට එනකොට ඒ තිබිච්ච తত্ত্বය කොහොමද ගලපගත්තේ? මට එහෙම ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. මොකද ඒ ඇවිල්ලා මම ආපුවාම මේ ඒ කියන්නේ පාසලේ මම දෙකේ පන්තියට ආපුවාම මේ පාසලේ පන්තියේ හිටපු මිත්‍රයෝ අතරත් මට මේ කියන්නේ මදි පුංචිකමක් එහෙම දෙයක් දැනුනේ නැහැ. හැබැයි මට තේරුණා මේ ඒ අනික් ළමයි තරම් අත්දැකීම් මට නැහැ කියලා. මට තිබුණේ වෙනම විදිහක අත්දැකීම්. සමහර විට මම පාවිච්චි කරපු වචන මේ ඒගොල්ලෝ පාවිච්චි කරේ නැහැ. මොකද මම වන්නේ වචන පාවිච්චි කරා. තාමත් මට මතකයි මම කිව්වහම මේ ගුරු පාට කියලා. ඒ ගුරු පාට කියන එක පන්තියේ මගේ මේ සිහිටපු යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද්ද ගුරු පාට? ඒගොල්ලෝ එකට කිව්වේ දුඹුරු පාට. දුඹුරු පාට. ඉතින් ඒ වගේ දේවල් තිබුණා. නමුත් ඔවුන්ගෙන් කිසිම වෙනසක් වුණේ නැහැ. හැබැයි මට දැනුණා මේ මට ඒ තරම් අත්දැකීම් නැහැ කියලා. මම කලින් අවස්ථාවකත් කියලා තියෙනවා. දැන් ඒ වන්නේ ඉන්නකොට ඒ වන්නේ මගේ පන්තියේ හිටපු ළමයි අතරින් මට තමයි වැඩිම අත්දැකීම් තිබුණා. මම කෝච්චි එක ගිහිල්ලා තිබුණා.
මම හැටන් ගිහිල්ලා තිබුණා, සිරිපාදේ ගිහිල්ලා තිබුණා, මූද දැකලා තිබුණා, කොළඹ ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ මේ අනුරාධපුරයට ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ දේවල් මගේ යන්න අවස්ථාව තුනක ඒ ළමයි අතර මට විශාල අත්දැකීම් සම්භාරයක් තිබුණා. නමුත් කොළඹ රාජකීය විද්‍යාලයට ආවට පස්සේ මේ ඒ රාජකීය විද්‍යාලේ හිටපු ළමයෙක් ගත්තාම මම තමයි මේ සමාජ අත්දැකීම් වලින් පල්ලෑම් හිටියේ. මම ගුවන් තොටුපළක් දැකලා නැහැ, මම වරායක් දැකලා නැහැ, මම චිත්‍රපටි ශාලාවක චිත්‍රපටියක් නරඹලා නැහැ. මොකද අපි ඒ කාලේ එනකොට චිත්‍රපටි නැහැ. ඉඳලා හිටලා ළඟ නගරයකට එනවා අර කූඩාරමක් ටෙන්ට් එකක්. ඒ ටෙන්ට් එකක් ආපහම තමයි ගිහිල්ලා චිත්‍රපටියක් පළවෙනි වතාවට නරඹලා තියෙන්නේ. ඒක නිසා මේ සමාජ අත්දැකීම් පැත්තෙන් මම හිටියේ පල්ලා. ඉතින් මම ඔක කියනවා මම සීබලංගමේ ඉන්නකොට මම නිකන් බයියන් අතර ටොයියෙක් වෙලා හිටියා. රාජකීය විද්‍යාලයට ආවට පස්සේ මම ටොයියන් අතර බයියෙක් වුණා කියලා. හරි සුන්දරයි. සිරිලාල සිතනයනා. ඔබතුමන්ගේ පද ගැලපුම හරි විශිෂ්ටයි. අපි මේ ගීතය ගැන කතා කරමු. ඔය විශිෂ්ටද නැද්ද කියන එක ගැන නම් මම නිගමනයක් දෙන්නේ නැහැ. ඒකට මේක ගත් නැහැ. මොකද මේ මට වඩා විශිෂ්ට ගේය කාව්‍ය රචකයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. මම ඉඳලා හිටලා ගීත ලියන්නේ. මේ ගීතය ලියන්න මට ආරාධනා කළේ අතුල. අපි මේ රූපවාහිනී මනෝහාරි වැඩසටහනක් ඉවරුණු වෙලාවක මේ අතුල ඒකේ ගීතයක් ගායනා කරන්න ඇවිල්ලා හිටියා. අතුල කෙලින්ම මට මේ කැසට් එකක් දීලා කිව්වා මචං මේකේ මේ ට්‍රැක් එකක් තියෙනවා. මේකට මට සින්දුවක් ලියලා දීපන් මගේ කැසට් එකට කියලා. එතකොට මම කවුද මේ මියුසික් කරේ කියලා. එතකොට ආනන්ද පෙරේරා කියලා මේ එවක ශක්ති වාදන කණ්ඩායමේ කටයුතු කරපු ආනන්ද. ඉතින් ආනන්දගේ මේ ආනන්ද නිර්මාණය කරපු තනුවකට තමයි මම මේ ගීතයේ වචන නිර්මාණය කරේ. අද අපේ මේ මමද මේ අවුරුද්දේ 2021 අවුරුද්දේ පළවෙනි මේ මමද වැඩසටහන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හිටි ඒ සුපිරි සුන්දර චරිතයත් එක්ක අද දවසේ අපේ වැඩසටහන මේ විදිහට ගෙවෙන්නේ. ඔබතුමා 1975 සහන නිවේදක තනතුරට ගුවන්විදුලියට ඇතුළත් වෙනවා. අර නාට්‍යයෙන් පස්සේ නාට්‍ය වැඩ කටයුත්තෙන් පස්සේ. මම එතනින් චුට්ටක් ඉස්සරහට එනවා හම්බෙනවා මාස්ටර්ලා තුන්දෙනෙක්. සුධර්මන්ද සිල්වා, ප්‍රේමකීර්ති දල්විස්, ඊට పూర్වයෙන් තව ඉන්නවා අමරබන්දු රූපසිංහ. එතනින් ප්‍රේමකීර්ති දල්විස් කියන චරිතය ලංකාවේ අපිට හරි දැනෙන චරිතයක්. ඒ දැනෙන චරිතයේ තියෙන ඔහු තුල හිටිය ලස්සන චිත්‍ර ශිල්පියෙක්. ඒ චිත්‍ර ශිල්පියා ගැනම කතා කරලා පොඩ්ඩක් මතකෙට එමු. ඔව් ප්‍රේමකීර්ති මම හිතන්නේ සුවිශේෂී චරිතයක්. කියන්නේ විවිධ අංශවල ප්‍රතිභාව පළ කරපු නිර්මාණ ශිල්පියෙක්. ඔහු හොඳ කවියෙක්. හැබැයි අවසනාවකට ප්‍රේමකීර්තිගේ මේ 4 පද කවි තමයි අපි වැඩිපුර කියවලා තියෙන්නේ, අපිට කියවන්න ලැබිලා තියෙන්නේ. ඔහුගේ අනෙක් ක්ෂේත්‍ර ගැන හුඟක් අය දන්නවා. ඔහු හොඳ ගීත රචකයෙක්, විශිෂ්ට නිවේදකයෙක්, විස්තර විචාරකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය දෙකේදීම. මොකද මේ මාධ්‍යද්වයම එක විදිහට ආශ්‍රය කරන්න පුළුවන්, එක විදිහට හසුරවන්න පුළුවන් අය ලෝකෙම ඉන්නේ අල්ප ප්‍රමාණයක්. ඉතින් ඒ අතරට ප්‍රේමකීර්තිත් ගැනෙනවා. ප්‍රේමකීර්තිත් එක්ක ඉතා සමීපව අපි ඇසුරු කරපු නිසා අපි දන්නවා ඔහු ඉතාමත් රස නිසඳස් කවි ලිව්වා. ගොක්ම කෙටි කවි ලිව්වා. මේ සමහර ඒවා මේ හයිකු සම්ප්‍රදාය හා බැඳුනා දෝ කියන මට්ටමට හිතන්න පුළුවන් කවි. හැබැයි මේ කවි ලිව්වේ ඒවා එකතුවක් තිබුණේ නැහැ. හිතුණු ගමන් කවියක් ලියනවා. ඒ කවිය ලියන ගමන් ඒකට පොඩි සිත්තමකුත් අඳිනවා. ඉතින් ඒවා ඇඳලා සමහර වෙලාවට අපි මේ හැන්දෑවක මේ මිත්‍ර සමාගමක රොද බැඳලා ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවා කීපයක්. හැබැයි පසු කාලීනව මට මේ දැක ගන්න ලැබුණා, දැනගන්න ලැබුණා. දාය දල්විස් අපේ දායක් ළඟ සහ ප්‍රේමකීර්තිගේ දියණිය සුරංගී ළඟ මේ විශාල එකතුවක් තියෙනවා කියලා මේ ප්‍රේමකීර්තිගේ චිත්‍ර සහිත කවි.
ඉතින් ඇත්තටම මම ඒක දැනගත්ත කාලේ ඉඳලා දැන් අවුරුදු මම හිතන්නේ 4-5ක් තිස්සේ මම වෙහෙසෙනවා මේ කවි අපි කවි සහ මේ චිත්‍ර කොහොම හරි එළියට අරගෙන මේ පොතක් වශයෙන් මුද්‍රණය කරන්න ඕනේ කියලා. මොකද දැන් මම එක වෙලාවක මේවා හැඳින්වුවා ගුහා චිත්‍ර කියලා. මොකද මේ ගුහාව ඇතුළට ගියායට විතරයි මේ චිත්‍ර බලන්න පුළුවන්. ඉතින් මේ කවි සහ චිත්‍ර තාමත් මම උත්සාහ ගන්නවා. මොකද ඒවල අයිතිය පිළිබඳ ප්‍රශ්න නැගෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් නෛතික කාරණා මැද්දේ මේක තියෙන නිසා. මොකද නමුත් මම නම් හිතන්නේ මේ ප්‍රේමකීර්තිගේ මේ නිර්මාණ මොකද මේවා තාම එලි දැක්වෙලා නැති නිසා. නැත්තම් මේවා ඒ අයගේ ජීවිතත් සමගම කවදා හරි දවසක ඒ අය පුද්ගලිකවම ඒවා අපිට අහිමි වෙන්න පුළුවන්. නමුත් මේවා පොදු වස්තුන් කියලායි මම හිතන්නේ. ඒක නිසා මම මේ පිළිබඳව කතා කරමින් යනවා. මම ඇත්තටම මේ ප්‍රේමකීර්තිගේ ප්‍රිය භාර්යාව නිර්මලා දාල්වෙස් නිර්මලා සමගත් මේ ගැන අවස්ථා කීපයක කතා කරලා තියෙනවා. ඉතින් අපි උත්සාහ ගන්නවා කොහොම හරි මේ යම්කිසි තැනකට ඇවිල්ලා මේ කවි සහ මේ චිත්‍ර එලි දක්ව ගන්න පුළුවන් දවසක් උදා කරගන්න මම ප්‍රාර්ථනා කරනවා එදා දවස් ඉක්මනින්ම උදා වෙන්න කියලා. අනිවාර්යයෙන්. ජින්ජොන් වැන්ද බෝන කොටස් 4කින් නවත්තන්න හිටිය වැඩේ අවුරුදු 6ක් විතර ඇදුණනේ. ඔව් ඒක අපි ලියපු ළමා නාට්‍යයක් මම හිතන්නේ ඒක හුඟක් තැන්වල හුඟක් දේවල් කතා කරලා තියෙනවා. මේ නාට්‍ය අපි ඇත්තටම කොටස් 2කින් මුලින්ම අවසන් කරන්න හිතුවේ. නමුත් ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාර මත ඒක කොටස් 4කට ගියා. ඊට පස්සේ ඒක මාස 3කට ගෙනියමු කියලා කිව්වා. නමුත් මාස 3කිනුත් නවත්තන්න බැරි වුණා. අපි අවුරුදු 6ක් පමණ මේ නාට්‍ය ගුවන්විදුලි විකාශය කරා. ජිල් ජෝන් වැන්දබෝනා සලන්දේසි දූපත මේ නාට්‍ය නිෂ්පාදනය කළේ මහින්ද අල්ගම. මේකේ ප්‍රධාන චරිත ජිල් ජෝන් සහ වැන්දබෝනා කියන චරිත දෙක කරුණාතිලක හඳුවල සහ පරාක්‍රම පෙරේරා නිරූපණය කළේ. අද කරුණාතිලක හඳුවල අපාතර නැහැ. එතකොට මේ නාට්‍යයේ චරිත නිරූපණය කරපු අනෙක් අය ගැන සිහිපත් කළොත් මේකේ නීනි කියලා චරිතයක් තිබුණා. මේ නීනි චරිතය නිරූපණය කරපු චිත්‍රාරංජනී අබේසිරි ඇයත් අපාතර නැහැ. ඊට පස්සේ මේකේ ළමා රහස් පරීක්ෂකයෝ ගොන්නක් හිටියා. අජිත් සේන, ටුටු, කමල් කියලා. ලලිත් සිරිවර්ධන ලලිත් ලංකාවේ නෙවෙයි විදේශගත වෙලා සේවය කරන්නේ. අශෝක අතාවුදෙහිට්ටි මගේ සහෝදරයා. සුනන්දා සරත්සේකර දැන් සුනන්දා හිට්ටිආරච්චි අය තමයි ටුටු චරිතය නිරූපණය කළේ. කමල් චරිතය නිරූපණය කරපු චන්දන පෙරේරාත් අපාතර නැහැ. මේ අය තමයි ළමා රහස් පරීක්ෂකයෝ හිටියේ මම හිතන්නේ මට මතක විදිහට. තව හිටියා පුංචි කියලා චරිතයක් ඒක නිරංජලා පෙරේරා නිරූපණය කළේ. තව සමන්මලී කියලා චරිතයක් තිබුණා සමන්මලී අබේසිරි. එතකොට වැඩිහිටි චරිත පොල්කිච්චි කළු පොල්කිච්චි චරිතයේ විජයන්ති මිගල්, ඉන්දු අක්කගේ චරිතය ගීතාකාන්ති ජයකොඩි. මේ අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරේ. මම ඒක නිරූපණය කළේ රොන්ජන් කියන චරිතය. තව චරිත ගණනාවක් තිබුණා. මගේ ඔළුවට මේ වෙලාවේ වෙන්නේ නැහැ. මොකද මේක නාට්‍ය 1980 දී විතර අපි 81 විතර නැවතුණු නාට්‍යයක්. දැන් මම ඔතෙන්ට ආවෙම දැන් අදත් ගුවන්විදුලි නාට්‍ය කියන එක තියෙනවනේ කරලි. අද තියෙන නාට්‍ය කලාවයි දා ඔබතුමන්ලා ඒ ආරම්භ කරපු පියවරයි අතර පොඩි ඇතිනේ ගැප් එකක්. අන්න ඒක පොඩ්ඩක් කියව ගන්න. ඒක මම දකින්නේ මෙහෙමයි චරිත. ඒක මේ අපි වර්තමානයේට දොස් කියලාවත් වර්තමානය පල්ලහැට දාලවත් කතා කරලා වැඩක් නැහැ. නමුත් අතීතයේ දැන් ගුවන්විදුලිය කවුරු හරි කියන්න පුළුවන් ගුවන්විදුලිය ඒ කාලේ තිබුණු ගුවන්විදුලිය විතරයි නැත්නම් රේඩියෝ එක විතරයි. මේ රේඩියෝ එක තිබුණ නිසා එකම ජනමාධ්‍ය රේඩියෝ එක කියලා. නමුත් දැන් අපි මේ ලන්දේසි දූපත නාට්‍ය විකාශය වෙන කාලෙත් ඇත්තටම ජාතික රූපවාහිනිය ලංකාවට ඇවිල්ලා තිබුණේ. නමුත් ස්වාධීන රූපවාහිනිය ඇවිල්ලා තිබුණා. රූපවාහිනී මාධ්‍ය ඇවිල්ලා තිබුණා. ඒක නිසා දැන් අපි ඇත්තටම මේ නාට්‍ය ලන්දේසි දූපත නාට්‍ය නිර්මාණය කළේ
ලෝකයේ තියෙන මේ අලුත් ප්‍රවණතා එක්ක බද්ධ වෙලා. ඒතකොට අපිට ඒවා ලබා ගන්න පුළුවන් මාර්ගය තාම අල්පයි අන්තර්ජාලය. ඒ වගේ දේවල් මොකක්වත් තිබුණේ නැහැ. ඒතකොට පත පොතින් තමයි කවුරු හරි පිට රටකට යන කෙනෙකුට කියලා තමයි මොකක් හරි පොතක් විශේෂ පොතක් ගෙන්න ගන්න. ඉතින් අපි මෙතෙන්දී අධ්‍යයනය කළා යම් කෘතීන්, කියන්නේ එනිඩ් බ්ලයිටන්ගේ කෘතීන්. එතකොට මේ ටින්ටින් කතා චිත්‍ර කතා මාලාව. ඒ වගේ ජනප්‍රිය ලෝකේ තිබුණු ජනප්‍රිය ළමා සාහිත්‍ය ඇසුරු කරලා තමයි මේ නාට්‍ය නිර්මාණය කළේ. ඉතින් මේ නාට්‍ය නිර්මාණය කොච්චර මේ එහාට ගියාද කියනවා නම් එවක මේ ගුවන්විදුලියේ බාර ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් විදිහට කටයුතු කරේ සරත් අමුණුගම මහත්මයා. ආචාර්ය සරත් අමුණුගම. සරත් අමුණුගම මහත්මයා මේ නාට්‍ය හැඳින්වුවේ රේඩියෝ එකේ ප්‍රචාරය වන කාටූන් නාට්‍ය කියලා. ඉතින් ඒ කියන්නේ එතකොට එතුමා එහෙම දවසක් අපිව හම්බෙලා ඕගොල්ලන්ගේ කාටූන් නාට්‍ය කියලා කියපුවාම අපිට විශාල ආඩම්බරයක් දුන්නා. මොකද අපි හිතපු දේ අපි බලාපොරොත්තු වුණු දේ ඉෂ්ට කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් වර්තමානයේ ගැන ගත්තොත් වර්තමානයේ මුලින්ම ගුවන්විදුලියට මේ අභියෝගය ආවේ. දැන් රූපවාහිනියටත් ඇවිල්ලා තියෙනවා. මේ මාධ්‍ය දෙකටම ඇවිල්ලා තියෙන අභියෝගය තමයි මේ ඩිජිටල් පරම්පරාවත් එක්ක මම මේ කියන්නේ මිනිස් පරම්පරාව විතරක් නෙවෙයි ඩිජිටල් තාක්ෂණ පරම්පරාවත් එක්කත් කොහොමද කටයුතු කරන්න කියන එක. අවසානවට ලංකාවේ ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවකට භාජනය වෙලා නැහැ. නමුත් ලෝකේ හුඟක් රටවල් දැන් ඒක ගැන දැවැන්ත විදිහට දැන් අවුරුදු 4ක 5ක ඉඳලා සාකච්ඡා කරනවා. මොකද දැන් ගත්තොත් රේඩියෝ සෙට් එකක් ඉස්සරහා තියාගෙන අහන අයගේ ප්‍රතිශතය ඊටාම අඩු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකක් ඉස්සරහා ඉඳගෙන ටෙලිවිෂන් බලන අයගේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. එතකොට මේ වැඩසටහන් ඒ විකාශය වෙන වෙලාවට අහන බලන අයගේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒක නිසා දැන් පොඩ්කාස්ටිං වගේ වැඩ පටන් අරන් තියෙනවා. එතකොට මේ පැරණි රූපවාහිනී වැඩසටහන් නැවත පරණ වැඩසටහන් බලන්න පුළුවන් පහසුකම් තියෙනවා. එතකොට මේ Tamanට ඕන වෙලාවට Tamanට අවශ්‍ය වැඩසටහන තෝරා බෙරා ගැනීමේ ප්‍රවණතාවක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා මේ සාම්ප්‍රදායික නැරඹීමේ ක්‍රමයේ වෙනුවට රේඩියෝ එක අහන්නේ කාර් එකේ යන ගමන්. එක්ක රේඩියෝ එක අහන්නේ ස්මාර්ට් ෆෝන් එකේ. එහෙම නැත්නම් කම්පියුටරේ වැඩක් කරන ගමන් රේඩියෝ එක Tamanට ඕන වැඩසටහන හෝ ඒ වෙලේ විකාශය වෙන වැඩසටහනක් දාගෙන අහන්න. නමුත් රේඩියෝ එක ඉස්සරහා ඉඳගෙන රේඩියෝ එක වටේ රොද බැඳගෙන අහන මේ ප්‍රවණතාව නැත්නම් ඒ පුරුද්ද දැන් නැති වෙලා යන සමහර රටවල නැතිම තරම්. එතකොට රූපවාහිනියත් එහෙමයි. රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන රූපවාහිනිය නරඹන මේ ප්‍රවණතාවය ඒ වෙලාවට නරඹන ප්‍රවණතාවය අඩු වෙමින් යනවා. ගුවන්විදුලි ගොඩක්ම අඩු වෙලා තියෙනවා. රූපවාහිනියේ අඩු වෙමින් යනවා. ඉතින් අපි මෙන්න මේ දේවල් ගැන හිතන්න ඕනේ. මේ දේවල් ගැන හිතුවේ නැත්තම් මේ මාධ්‍ය අපේ රටේ මේ මාධ්‍යය ඩයිනෝසරයන්ගේ තත්ත්වයට පත් වෙනවා, වඳ වෙලා යන තත්ත්වයට පත් වෙනවා. දැන් ජාතික ගුවන්විදුලිය ගැන ගත්තොත් ජාතික ගුවන්විදුලියේ පරිහානියට හේතුව ප්‍රධාන හේතුව අලුත් තාක්ෂණය එක්ක අවශ්‍ය වෙලාවට යාවුනේ නැති එක. ඒ අවශ්‍ය වෙලාවට යාවුනා නම් ගුවන්විදුලිය අද තියෙන මේ පල්ලෙහා තත්ත්වයට මේ වැටෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තේ නැහැ ඒ කාලවල හිටපු ඒ අදාළ ඒ තීරණ ගැනීමේ ශක්තිය තියෙන පුද්ගලයන්. අපිට තව ගොඩාක් දේවල් තියෙනවා සමන් අතවුද හිටියේ චරිතයත් එක්ක කතා කරන්නට. අපි විරාමයකට යමු. අද දවසේදී අපි කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද කතාබහත් එක්ක එකතු වෙනවා. ඔබ අපේ චරිතයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතවුද හෙට්ටි මහත්මයා. ඒ වගේම අපි ඔබට මතක් කරනවා අපිව VFM FM 107 මේ අලුත් අවුරුද්දේ අපිව අහන්නට පුළුවන්. හරි සොඳුරු කතාබහක් අත්දැකීම් ගොඩක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔබට හැකි වෙලාවක දැන් අර අපි කලින් කතාබහේදී කිව්වා අද වෙනකොට ගුවන්විදුලියට රූපවාහිනියට අත් වෙලා තියෙන කාරණේ නිසා ඔබට පොඩ්කාස්ටිං විදිහටත් මේ වැඩේ අහන්න පුළුවන් කියලා මතක් කරනවා. මම චුට්ටක් යනවා චීනෙට. මාවෝ සේතුන් මහජන චීනය නිර්මාණය කළ කොමියුනිස්ට් චීනයක් නිර්මාණය කරනවා. ඒ චීනෙට වරක් ඔබතුමන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළා. එතකොට ඔබතුමා යනවා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කතානායකට පල්ලෙහෙන් ඉන්න
කතානායක ධූරයට සමාන ධූරය. සමාන ධූරය දරන මේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා. මම එතෙන්දම ලඝු කරන්නේ නැතුව මම කියන්න ඕන දෙයක් තමයි දැන් චීනයේ මම නිල රාජකාරී සඳහා අවස්ථා ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ආරාධනෙන් වෙනත් කටයුතු සඳහා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මගේ මේ දේශාටන තොරතුරු එක්රැස් කිරීම සඳහා පුද්ගලිකවත් අවස්ථා ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒ හුඟක් අවස්ථාවල නිල සංචාරවලදීත් පුද්ගලික සංචාරවලදීත් මේ චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් සමග නිල සහ පුද්ගලික මට්ටමින් කතා බහ කරන්න සාකච්ඡා කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. පොදුවේ ගත්තොත් මේ ඔවුන් හැමදෙනාම අදත් කියන දෙයක් තමයි අපි තව දියුණු වෙන්න ඕනේ. අපේ දියුණුව මදි. අපේ දුප්පත් පුද්ගලයෝ ඉන්නවා. අපේ දුප්පත් ප්‍රදේශ තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනඥයන්ගෙන් ඒ වගේ දේවල් දැකලා නැහැ. හුඟක් අය බහුතරය කියන්නේ අපි තමයි ලෝකෙන් උතුම්ම රට, අපි මෙහෙමයි අපිට මෙහෙමයි අපිට අරක තියෙනවා මේක තියෙනවා කියලා. නමුත් චීනයේ ජනාධිපතිතුමාගේ ඉඳලා පල්ලහැටම රාජ්‍ය නායකයෝ කියන්නේ අපේ ඊළඟ සැලැස්ම තමයි අපේ දුප්පත්කම නැති කරන එක. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ දුප්පත් ගම්වල ඉඳලා රැකියාව හොයාගෙන නගරවලට මිනිස්සු එනවා. ඒ සංක්‍රමණය අපි නවත්තන්න ඕනේ. නවත්තලා අපේ ගම් දියුණු කරන්න ඕනේ. අපිට තව දියුණු වෙන්න මෙන්න මේ තැන් වලට යන්න තියෙනවා. අපි මේ දේ තව මෙච්චර දියුණු කරගන්න ඕනේ. හැම වෙලාවෙම ඉදිරි ඉලක්කයක් ගැන කතා කරන්නේ. අපේ අය හුඟක් වෙලාවට කතා කරන්නේ අපි ਸਰව සම්පූර්ණ විදිහට ඒ කාරණයක්. එතකොට ඒකටම ඈඳලා අපි ගත්තොත් අර ඔබ කිව්ව සිද්ධාචාරයේත් ඒ සාකච්ඡාවේදී උනේ මොකද චීනය මේ මාව් සේතුන්ගෙන් පස්සේ ඩෙන් ෂියාවෝපිං කියන නායකයාට ලෝකයට විවෘත කරා. විවෘත කරලා ඔවුන් චීනයට ආවේනික සමාජවාදී ප්‍රතිපත්ති සකස් කරගෙන මේ විවෘත ආර්ථිකයත් එක්ක බද්ධ වෙලා චීනය විශාල පිබිදීමක් ගත්තා. අවශ්‍ය මොහොතේ වෙනස් වුණා. අවශ්‍ය මොහොතේ වෙනස් වුණා. ඒ කියන්නේ ඩෙන් ෂියාවෝපින් ඩෙන් ෂියාවෝපින් මේ පියවර ගන්න කලින් ඔහු මේ විවෘත ආර්ථික ක්‍රමය ගැන අධ්‍යයනය කරන්න ලංකාවත් උදාහරණ කරගත්ත 1977 ලංකාවේ කරපු වෙනස්කමුත් උදාහරණ කරගත්ත 1979 වසරේදී. කියන්නේ ඔහු ඒ ගැන අධ්‍යයනය කරා. ආසියාවේ මේ ආර්ථිකයන් විවෘත වීම පිළිබඳ ලංකාව ඇතුළු ලංකාව ප්‍රධාන කොට. මොකද ආසියාවේ ලංකාව තමයි ඒ කාලේ මේ අපේ දකුණු ආසියානු රටවලින් මුලින්ම මේ විවෘත ආර්ථිකයක් ඇති කළේ. ඉතින් මේ ඩෙන් ෂියාවෝපිං මේ විවෘත කරාට පස්සේ චීනයේ විශාල පිබිදීමක් ඇති වුණා. ඉතින් එතකොට ඒ පිබිදීමේ ඉහළට යන කාලෙක තමයි අපි යන්නේ. එතකොට මේ සාකච්ඡාවේදී ඒ කතානායක ධුරයට සමාන ධුරය දරපු ඒ නායකයා එතුමා තමයි එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨතම නායකයා. කියන්නේ ජ්‍යෙෂ්ඨතම වයසිනුත් අත්දැකීම් වලින්. එතකොට එතුමාව මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හම්බෙලා තිබුණා 1900 මම හිතන්නේ 70 ගණන් වල චීනෙට ගිය අවධියක. එතකොට චීනේ අර එකම ඇඳුම ඇඳගෙන බයිසිකල් වලින් ගමන් ගන්නා කම්කරුවන් සේවකයන් නිලධාරීන් හිටපු කාලයක්. එතකොට වාහන තිබුණේ මේ රාජ්‍ය නායකයෙක් හෝ කියන්නේ පිටරටින් අමුත්තෙක් ආපුවාම තමයි මේ වාහනයක් පාරේ දුවන්නේ. එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට වාහන තිබුණේ නැහැ. ඉතින් ඔය පරණ දේවල් කතා කරමින් ඉන්න ගමන් මේ වික්‍රමසිංහ මහතා කිව්වා මේ ඒ කාලේ මෙහෙම හිටියේ දැන් එහෙම නෙවෙයි. දැන් මේ පාරවල් වල මේ තරුණ තරුණියෝ අත් අල්ලගෙන මේ ඇවිදිනවා. ඒවත් මම දැක්කා කියලා. එතකොට අර වයෝවෘද්ධ චීන නායකයා කියනවා අත් අල්ලගෙන ඇවිදිනවා විතරක් නෙවෙයි. දැන් ඒගොල්ලෝ පාරේ කිස් කරනවා. පාරේ හාදු දෙනවා. ඒක ඔහු කිව්වේ ඊටාම සතුටින්. ඊටාම ප්‍රීතියෙන්. මට ඒ වෙලේ එක පාටම ඔළුවට ආවේ අපේ රටේ නායකයෙක් එහෙම කියයිද? අපේ සංස්කෘතිය විනාශ කරනවා, මුන් පාරේ ඉබිනවා, අපි ඉවරයි, මේ අපේ 2500ක මේ උදාරත්වය ඉවර කරනවා. නෑ. ඒ චීන නායකයා කිව්වේ ඒ අලුත් රැල්ල, අලුත් පිබිදීම, අලුත් වීම ඔවුන් ඊටාම උපේක්ෂාවෙන්
වයෝවෘද්ධව හැටියට ඉතාම උපේක්ෂාවෙන් දරා ගන්න. ඒ දරා ගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ දරා ගන්න පුළුවන් ඔවුන් සංස්කෘතික වශයෙන් ශක්තිමත් නිසා. අපි ශක්තිමත් නැති නිසා තමයි අපි මේ විශ්වෝප වෙන්නේ. අපි ශක්තිමත් නම් අපි විශ්වෝප වෙන්න ඕනේ. ඒ ශක්තිමත්කම නිසා තමයි ඔවුන්ට දියුණු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉලක්කයක් අපි තාම දියුණු නැහැ කියලා හිතන නිසා. අපි නෙවෙයි පරිපූර්ණ කියලා හිතන නිසා. අපි විතරක් නෙවෙයි සංස්කෘතික අපේ සංස්කෘතිය තමයි ලෝකේ ලොකුම සංස්කෘතිය කියලා හිතන්නේ නැති නිසා. උන්ට ඉස්සරහ ගමනක් තියෙනවා. අපි එහෙම හිතන්නේ නැති නිසා අපිට එහෙම ගමනක් නැහැ. සුන්දර කතාවක් ඒක. අපි පොඩ්ඩක් යමු 80 දශකයේ 80 90 වගේ කාලේ ඔබ නිර්මාණය කරන ඉරි තැලුණු වලා කියලා ගීතය. අර ඔබ බොහොම හම්බෙන්නේ ගීත කියන කීපයයි ඒ ගීතය මං කියන්නේ පත්තු වෙනවා. එතකොට එහෙම ගීතයක්. ඒ මතකය අපි චුට්ටක්. ඔව් මේක මේ අමරසිරි පිරිස්ගේ කැසට් පටයක් සඳහා නිර්මාණය කරපු ගීතයක්. මම කන්‍යාවි කැසට් පටය වගේ මට මතක. මේ කැසට් පටේට මගේ තව ගීතයක් ඇතුළත් වුණා මලක් උනේ ඇයි නුඹ මට. ඒ ගීතය එවකට අපි ගුවන්විදුලි සරලගී සඳහා මේ පටිගත කරලා ජනප්‍රිය වෙලා තිබුණු ගීතයක්. නමුත් අලුතෙන් ගීතයක් මේ කැසට් පටේ නිර්මාණය කරන්න කියලා අමරසිරි ඉල්ලීමක් කරපුවාම මම අහුවා කවුද මේකේ මේ සංගීත නිර්මාණය කරන්නේ. ඒකට කිව්වා තිස්ස සිරි පෙරරට තමයි තිස්ස තමයි මේක කරන්නේ කියලා. ඊට පස්සේ ගුවන්විදුලියේ තිස්සව හම්බෙච්ච වෙලාවක මම කිව්වා මේ තිස්සා මේ අමර කිව්වා මෙහෙම සින්දුවක් කරන්න ඕනේ කියලා. ඌව මටත් කිව්වා මමත් මේ උඹ හම්බෙන්නකම් හිටියේ කියලා තිස්ස කිව්වා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මේ ගීතය ගැන මේ කියන්නේ සින්දුව මොකක්ද කියලාවත් ලියන්නේ මොන දෙයක් ගැනවත් කියලා අපේ අරමුණක් තිබුණේ නැහැ. අපි තිස්ස සිරි මමයි අපි දවසක් හැන්දෑවක හම්බෙලා නිදහස් වෙලාවක දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා මේ ගීතය ගැන. එතකොට තිස්ස සිරිගේ ඔළුවේ තිබුණු මේ සංගීත සංයෝජන රටාව ගැන තිස්ස සිරි මට කිව්වා. මේක මම හිතන්නේ මෙන්න මේ විදිහේ මියුසික් කරලා මොකද තිස්ස සිරිත් ඒ වෙනකොට කරලා තිබුණ ටිකක් එක ආරක මේ කියන්නේ පෙරදිග රාගධාරී සංගීතයට බර වෙලා ඒ පැත්ත මේට වැඩි බරක් දීලා කරපු ගීත තමයි තිස්ස සිරි බහුතරය නිර්මාණය කළා. තිස්ස සිරි කිව්වා මචං මට ඕනේ මේක මේ එහෙම නැතුව මේක මේ බටහිර සංගීතයේ තියෙන රිද්මය වේගය ජවය අරගෙන ඒ රටාවට කරන්න මගේ සංගීත රටාවලින් වෙනස්ම විදිහේ සංගීත රටාවක් එක්ක මට මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි නිකමට ඉතින් මොන වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස්ද පාවිච්චි කරන්න ඔබ හිතන් ඉන්නේ කියලා මං අහනවා. ඉතින් ඔහු එකක් කියනවා. ඉතින් එහෙම මේකේ දැන් තනුවක්වත් මේක ගැන එහෙම මේ කිසිම මේ හැඩරුවක් තිබුණේ නැහැ. නමුත් අපි මේ සංගීතය පිළිබඳව විතරයි සාකච්ඡා කරේ. ඊට පස්සේ ඒ සාකච්ඡාව උඩ දැන් හැන්දෑවේ මම ඒ අපේ හමුවෙන් පස්සේ ගෙදර ඇවිදගෙන යනකොට පයින් ඇවිදගෙන යනකොට මට හිතවිල්ලක් ආවා මෙන්න මේ වගේ දෙයක් ආවොත් හොඳයි නේද කියලා තමයි මේ ගීතේ නිර්මාණය කළේ. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද. අද දවසේදී මේ අත්දැකීම බොහොම සුන්දරයි. එතුමා ජීවිත කාලය තුළත විවිධ පරාසයන් වල අත්දැකීම් ලැබලා තිනවා රාජ්‍යතාන්ත්‍රිකවත් මාධ්‍ය ක්ෂේත්‍රයේත්. රාජකීය විද්‍යාලයේ තූර්ය වාදන කණ්ඩායමේ අර ඒකාබද්ධ කියන වචනේත් එක්ක ගොඩක් ඒවා තියෙන ඒකාබද්ධ විවාද කණ්ඩායම එහෙම තිබ්බනේ. එතකොට එතනදී මුණ ගැහෙනවා නයනව. ඔව්. ඒ නයනද ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය නයන නෙවෙයි. නයන ප්‍රථම ප්‍රේම තිබුණා. ඒ සමහර ප්‍රේම දන්නේ මම විතරයි. ඒ කියන්නේ ප්‍රේමවන්තිය දන්නෙත් නැහැ ප්‍රේමයක් තිබුණා කියලා. අපි පාසලේ කලා උළෙල කියලා මේ උත්සවයක් කරා. මේ කියන්නේ පාසල් කලා උළෙල සංකල්පය අපි රාජකීය විද්‍යාලයෙන් තමයි හඳුන්වලා දුන්නේ. මුලින්ම 1972 තමයි කලා උළෙලක් කියලා පැවැත්වුවේ. ඒ කලා උළෙලට කලින් රාජකීය විද්‍යාලය අපි සිංහල සාහිත්‍ය සංගමයෙන් මේ සබැඳි විදුහල් විවාදය කියලා එකක් සංවිධානය කරා. ඒ කියන්නේ මේ එක විවාද කණ්ඩායමකට අපේ මිත්‍ර පාසල් කීපයක් නියෝජනය කරන කණ්ඩායමක් කාන්තා සහ පිරිමි වශයෙන්.
ඊට පස්සේ මේ සංකල්පයම තමයි තව ටිකක් වර්ධනය කරලා කලා උළෙල කියන උත්සවය අපි සංවිධානය කරේ. ඒකේ එක අංගයක් වුණේ සබැඳි විදුහල් විවාදය. ඊට පස්සේ ඉල්ලීමක් ඒ සාකච්ඡා යනකොට ඉල්ලීමක් ආවා මේකට අපි සබැඳි විදුහල් මේ ගීත සබැඳි විදුහල් සංගීත ඇතුළත් කළොත් හොඳයි කියලා. ඉතින් ඒ අනුව අපි පාසල් සබැඳි විදුහල් ඒකාබද්ධව අපි මේ ඔකෙස්ට්‍රා එකක් හදලා මේ අංගයක් ඉදිරිපත් කළා. එතකොට ඒ වගේම සබැඳි විදුහල් ගීතයක් නිර්මාණය කරා. එතකොට මේ ගීතය මේ ලිව්වේ මේ ළඟදී අපි අතරින් වියෝ වෙච්ච මහිලාල් සෙනිවිරත්න අපේ පාසලේ මුතු දමක්සේ බැඳුණු සබැඳි විදුහල් සිහල දරු කැල අපි සබඳිනි අපි සබඳිනි කියලා තමයි ගීතය පටන් ගන්න. ඊට පස්සේ ඒ ගීතය සංගීත නිර්මාණය කළේ මම. ඉතින් අපිට සබඳි විදුහල් වලින් අපි ඒ ආසන්න පාසල් වලින් ගායකයෝ ගායිකාවෝ මේ ගීතය සඳහා සම්බන්ධ කරගත්තා. ඉතින් ඒ වුණ පුහුණු කරේ මම. ඉතින් අපි සුමාන 2-3ක් මේකට පුහුණු වුණා. ඒතකොට මියුසියස් විද්‍යාලයෙන් ආවේ නායනා සහ තවත් කෙනෙක්. තවත් මේ ගායිකාවක්. ඉතින් ඒ සම්බන්ධකම තමයි ගීතයෙන් උපන් සම්බන්ධකම තමයි අද වෙනතුරු අපි අතර තියෙන්නේ. මොනපුරන් 5 දෙනෙක් ඉන්නවා. මුණුපුරන් 4 දෙනෙක් සහ මිනිපිරියන් එක්කෙනෙක්. ඒ සීයාගේ රෝල් එක කොහොමද? වෙනසක් නැහැ ඉතින් ඒකම චරිතය. එතකොට මේ දැන් දුවයි පුතයිනේ දුව තමයි වැඩිමල්. එතකොට දැන් ඔබට හිතුණාද තමන්ගේ දුව යන මාර්ගයේ යන්න ඉඩ දෙන්න නැත්නම් පොඩි මඟ පෙන්වීමක් කරන්න නැත්නම් නිදහසේ යන්නට අවස්ථාවක්? මම කිසිම අවස්ථාවක මේ අනුන්ගේ ජීවිතවලට බලපාන කියන්නේ මේ ඒගොල්ලන්ගේ සිතැඟි වලින් තොර තැන්වලට මේ මේකට මම බලපෑම් කරලා නැහැ. නමුත් මඟ පෙන්වීම කරලා තියෙනවා. ඒගොල්ලෝ යන්න කැමති මාර්ගය උපමට්ටම් කරගන්න, දියුණු කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම කරලා තියෙනවා. එහෙම තමයි මේ දුව සහ පුතා දෙන්නම ගත්තොත් ඒ දෙන්නට. දැන් සාමාන්‍යයෙන් කියනවනේ මේ දුව ආදරේ තාත්තට, වැඩි ආදරේ පුතා අම්මට. එතකොට දැන් මේ දුවගේ ආදරේ තාත්තා කෙනෙක් විදිහට දැනෙන විදිහ හරි අපූර්වයිනේ. ඔබ කියන්නේ සෞන්දර්යවාදියෙක් විදිහට මම හිතන එක හරි අපූර්වට දැනෙනවා ඇති. ඒ සම්බන්ධ මම හිතන්නේ මට එහෙම මේ දුවගේ පුතාගේ කියලා විශේෂත්වයක් නෑ. ඒ දෙන්න සම්බන්ධෙනුත් මම කියන්නේ ඒ දෙන්නගේ මටත් එහෙමයි මගෙන් ඒ දෙන්නටත් සම්බන්ධයි. එහෙමයි. ඉතින් ඒ වගේම ඒක අපේ පෞද්ගලික ප්‍රශ්නයන්නේ. ඒක අපේ පවුල ඇතුලේ තමයි මේ සම්බන්ධය තියෙන්නේ. නමුත් අපි පොදුවේ හිතනකොට මට හැම දරුවෙක්ම එකයි. ඉතින් මම හිතන්නේ එහෙමයි. ඒක නිසා මට විශේෂයක් නෑ. ඒ නිසා දැන් අපි සාමූහික ක්‍රියාවලියකදී වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කාර්යයකදී වෙන්න පුළුවන්. මම මේ කිසිම අවස්ථාවක මගේ පුතා මගේ දුව කියලා මම විශේෂයක් කරලත් නැහැ කරන්නෙත් නැහැ. ඔබ කැමති දුව හරි පුතා හරි මේ තමයි සමන් අතාවුද හෙට්ටිගේ දුව හරි පුතා හරි කියනවට නැත්නම් දුවගේ හරි පුතාගේ හරි නම කියලා ඒ අදාළ දුවගේ හරි පුතාගේ හරි තාත්තා කියන පැත්තෙන් කතා කරනවා. කොහොමද ඕන තාත්තා කෙනෙක් සාමාන්‍යයෙන් කැමති එහෙමනේ. අපේ තාත්තත් එහෙමයි. අපේ තාත්තත් ඒක මට කිව්වා. ඒකත් එක්ක අපි තව මේ ගීතයකට එමු. ආචාර්ය වික්ටර් රත්නායකයන් සමග ඔබගේ සම්බන්ධියාව එකතු වීම සහ ගිගිරි ගීතරාවේ කියන ගීතයත් එක්ක අපි ගැන චුට්ටක් කතා කරමු. ඔව් වික්ටර්යත් එක්ක අපි අතරේ තියෙන්නේ මේ එක පැත්තකින් පුද්ගලික බැඳීමක්. අනිත් පැත්තෙන් සංගීතමය බැඳීමක්. මේ දෙකම මම හිතන්නේ ආත්මීය බැඳීම් විදිහට නිර්වචනය කරන්න පුළුවන්. අපි කලා ශාස්ත්‍රයේත් පුද්ගලිකවත් ඉතාම සමීපව ඇසුරු කරනවා. ඉතින් මම මේ ගීතය විශේෂයෙන්ම මේ තෝරගන්න හේතු වුණේ මේක අපේ හිතවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියලා මේ දියමන්ති කියන වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටයේ එන ගීතයක්. මේ ගීතය සඳහා සංගීත නිර්මාණය කරන්නේ ඩී.ආර්. පීරිස්.
ඩී.ආර්. පීරිස් කියන්නේ අපේ රටේ හිටපු ඉතාම දක්ෂ තබ්ලා වාදකයෙක්. ඔහුගේ වාදන භාණ්ඩය තබ්ලාව. නමුත් හොඳ විශිෂ්ට සංගීතඥයෙක්. ඒතකොට ඩී.ආර්. පීරිස් මේ හින්දුස්තානි සංගීතය ප්‍රගුණ කරපු මේ ශිල්පී. ඒතකොට හින්දුස්තානි රාගධාරී සංගීතය වගේම එහි තාල පක්ෂයත් ඉතාම මොකද තබ්ලා වාදකයෙක් නිසා ප්‍රගුණ කරපු කෙනෙක්. නමුත් මේ ගීතය නිර්මාණය කිරීම මේ චිත්‍රපටය සඳහා මේ අපේ ඩී.ආර්. පීරිස් මාස්ටර් පාවිච්චි කරන්නේ වෙනමම සම්ප්‍රදායක්. ඔහු බටහිර සංගීත රටාව සහ මේ ගීතය සඳහා ඔහු පාවිච්චි කරන මේ තාල රටාව. මේ තාල රටාව මේ ගීතය සඳහා එන සාම්ප්‍රදායික තාල රටාව අතික්‍රමණය කරන තාල රටාවක් ඔහු පාවිච්චි කරනවා. ඉතින් එතෙන්දී ඔහු දක්වන පරිචය මම හිතන්නේ අති විශිෂ්ටයි කියලා. ඉතින් මම විශේෂයෙන්ම මේ ගීතය මේ අද අපි අහමු කියලා කිව්වේ මොකද ඒ තාල රටාව ගැන මේ අපේ රටේ ඒ ගැන වැඩිපුර ගැඹුරින් සාකච්ඡා වෙලා නැහැ. අපි ඉතින් හුඟක් වෙලාවට අපේ තියෙන අවසනාව තමයි අපි ගීතයක් ගැන සාකච්ඡා කරනකොට ගීතයේ වචන තමයි රහ කර සාකච්ඡා කරන්නේ. එහි සංගීත පක්ෂය ගැන අපේ රටේ සාකච්ඡාවක් නැති තරම්. ඉතින් මෙතෙන්දී මේ මම ආරාධනා කරන්නේ අපේ BFM මේ අපේ රසික සහෘදයාටත් මේ ගීතයේ වචන ගැන ඔබ උනතරම් අහලා ඇති, ඒ ගැන කතා බහට සමන් දීලා ඇති. නමුත් මේ ගීතය සඳහා මේ පාවිච්චි කරන මේ සාම්ප්‍රදායික තාල රටාව බිඳගෙන මේ යොදාගෙන තියෙන තාල රටාව සහ මේ ගීතයේ සංගීත පක්ෂය ගැන වැඩියෙන් අවධානය කරලා ගීතය අහන්න කියලා. මේ මමද අපේ සොඳුරු කතාබහ අද දවසේ විවිධ පැතිකඩයන් ඔස්සේ සමන්නතාවුද හෙට්ටියේ සොඳුරු මිනිසා සමගින් අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඇතැම් අවස්ථාවල එතුමන් තමන්ගේ ශූර කතිකත්වයෙන් සමහර කාරණා බොහොම අපූර්වට ගලපනවා. හරි අපූරුයි. එතකොට මේ අර සකුරා දේශය ජපානයට ඔබ ඉතාම සරලව පට්ට ආදරේ ඔබතුමා. ඒ පසුබිම හැදෙන්නේ එක පැත්තකින් ඔබතුමාම යම් අවස්ථාවක සඳහන් කරලා තිබුණා මේ සරච්චන්ද්‍රයන්ගේ කෘති ආభాෂය බලපාන්නට ඇති. සහ මේ පොඩි ළමයින්ට කියන්නේ පෙර පාසල් අවදියේ පස්සේ ආගමක් උගන්වන්නේ නැහැ ජපානයේ. ඒ අපූරු විධිමත් ජපානය ගැන ඔබතුමාගේ අත්දැකීම කොහොමද? චරිත අපිට ඕනෑම රටකින් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. එහෙම ඉගෙන ගන්න අපිට පුළුවන් වෙන්නේ අපි පට්ට පොරවල් කියලා හිතුවේ නැත්තම් විතරයි. අපි හිතාගෙන හිටියොත් අපි තමයි මේ පොරවල් කියලා අපිට එතනින් එහාට ගමනක් නැහැ. අර මම කලිනුත් සඳහන් කළා වගේ. ඉතින් ජපානයේනුත් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම ජපානය ගැන මගේ ප්‍රේමය ඇති වුණේ සරච්චන්ද්‍රයන්ගේ නවකතා දෙක මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදා කියන නවකතා දෙක කියවලා. හැබැයි මට මුලින්ම ජපානයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ 1996 දී පමණ. එතකොට ජපානයේ විශාල වශයෙන් ආර්ථික පිබිදීමකට ලක් වෙලා දියුණුවේ සෑහෙන ඉහළට ගිහිල්ලා. ඉතින් එතකොට මේ සරච්චන්ද්‍රයන් ගෙන් අපි හඳුනාගත්ත ජපානයට වඩා විශාල වශයෙන් වෙනස් ජපානයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි අපිට පේන ජපානය. නමුත් ඔවුන්ගේ ජපන් ජාතිකයන්ගේ ගති පැවතුම්, ඔවුන්ගේ විනය, ඔවුන්ගේ විනීත භාවය ගත්තොත් ඒ දේවල් ඒ විදිහටම රැඳිලා තිබුණා. එතකොට මම ඊට පස්සේ මට අවස්ථාව ලැබෙනවා පිටින් පිට ජපානයට ගිහිල්ලා ජපානය ගැන අධ්‍යයනය කරන්න, ජපානයේ තැන් වල ඇවිදලා මේ මගේ සංචාරක සටහන් ගොන්නට කරුණු එකතු කරගන්න. ඊට පස්සේ ජපානයේ අර 2011 මාර්තු මහා භූමිකම්පාව සහ සුනාමිය සිද්ධ වෙච්ච වෙලාවේ ඒක සිදු වෙලා ඊටාම කෙටි කාලෙකින් ජපානයට ගිහිල්ලා ඒ අපේ
මිතුරු මිතුරියන් කරදරයටපත් වුණු අය ඉන්නද කියලා හොයලා බලන්න ගිහිල්ලා උන් ඉන්න පළාත්වලට ගිහිල්ලා ඒ සහන සේවාවලට සම්බන්ධ වෙන්න අවස්ථාව මේ වගේ විවිධාකාර අත්දැකීම් ලබා ගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අර ඔබ සඳහන් කරපු කාරණාව ජපානයේ පාසල්වල ආගම් ඉගැන්වීම තහනම්. එතකොට ජපානයේ ළමුන්ට කුමන හෝ ආගමක් පිළිබඳව යම්කිසි පදනමක් හෝ දැනුමක් ලබා ගන්න පුළුවන් පෙර පාසල් අවධියේදී පමණයි. මොකක් පෙර පාසල් තියෙන්නේ පන්සල් ආශ්‍රිතව. තමයි පෙර පාසල් තියෙන්නේ. කියන්නේ පන්සලක කාර්යයක් විදිහට සැලකනවා පෙර පාසලක් පවත්වාගෙන යාමට. ඊට අමතරව පෙර පාසල් තව ගණනාවක් තියෙනවා. හැබැයි මේ ආගම ජපානයේ ප්‍රධාන ආගමක් බුද්ධ ආගම. නමුත් මේ බුද්ධ ආගම පන්තියේ විෂයක් උනේ නැහැ කියලා මේ ධර්මයේ හැසිරීමෙහි අපි අඩුවක් දකින්නේ නැහැ. ඒ තරම් විනයගරුක ජාතියක් අපිට දකින්න අමාරුයි. මම උදාහරණයක් කියන්නම් මේ උදාහරණ කීපයක් මම කියන්නම් මේ සුනාමි මේ අවදානම අවදී. දැන් සුනාමි එකක් තමයි අපි දැක්ක එකක් සුනාමියට අහු වෙලා ඊට පස්සේ මේ සියලු දෙනාම අනාථ වෙච්ච අය විශාල අනාථ කඳවුරු වල මේ නේවාසිකව හිටියා. ඒ කියන්නේ ඒක විශාල ශාලාවල පැදුරු වෙලලා මේ ඒගොල්ලෝ මේ පවුල් 100 ගණන් ශාලාවල කියන්නේ ඔය ඒගොල්ලෝ එකට පාවිච්චි කරේ නගර සභාවල ශාලාවල් එතකොට මේ මොනවද ජිම්නේසියම්ස් එතකොට රංගහල් ඒවල පුටු අයින් කරලා ඒ වගේ විශාල ශාලාවල් හැම එකම පාවිච්චි කරලා පන්සල් වල තියෙනවා නම් විශාල ශාලා ඒවා ඒ අනාථ පුද්ගලයන්ට නම අතෙන් ගන්න. එතකොට දැන් සමහර විට දැන් ඊට පස්සේ සුමාන 3-4කට පස්සේ මේ සුන්බුන් සුද්ධ කිරීමේ කණ්ඩායම ගිහිලා සුද්ධ කරනකොට ඒ ගෙවල් විනාශ වෙච්ච ගෙවල් ඇතුලේ තියලා යම් යම් බඩු හම්බ වෙනවා. දැන් මේගොල්ලෝ කාගේද කියලා මේ බඩු දන්නේ නැහැ. මේ ගෙවල් වල හිටියේ කවුද කියලා හොයාගන්න ඒගොල්ලෝ සුද්ධ කරන කණ්ඩායම දන්නේ නැහනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ ගෙදරින් හම්බෙච්ච බඩු එක පෙට්ටියකට දානවා. තව ගෙදරකින් හම්බෙච්ච මොන හරි වටිනා කියන බඩු තුන එක පෙට්ටියකට. ඊට පස්සේ වුන් එක දවසක මේ පෙට්ටි ටික ඔක්කොම මෙහෙම විශාල ශාලාවක තියලා අර අනාථ නිවාසවල ඉන්න අය එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ මෙහෙම වටේ බලාගෙන ගිහිල්ලා මේ තමන්ගේ බඩු තියෙනවා නම් ඒ පෙට්ටිය උස්ස ගන්නවා. එතකොට සමහර නිවාසවල අය මැරිලා කවුරුත් නැහැ පවුලේ. හැබැයි ඒ බඩු වෙන කෙනෙක් ගත්තේ නැහැ. ඒවා සමහර ඒවා වටින බඩු, සමහර මුදල්, සමහර රන් ආභරණ. නමුත් ඒ බඩු කිසිම කෙනෙක් අනුන්ගේ බඩුවක් ගත්තේ නැහැ. ඒ එකක්. නිසා අපි ගිහිල්ලා මේ සෙන්දායි කියන පළාතේ තා විනාශයක් වෙච්ච පළාතක අනාථ කඳවුරක අපි දුන්නා මේ ලංකාවේ ක්‍රමයට කෑම වේලක් හදලා අපේ ලංකාවේ තරුණියෝ ඒ වගේම මේ අපේ බානගල උපදිස්ස නායක හාමුදුරුවෝ තුන් හිටියාවේ ධම්මාලෝක හාමුදුරුවෝ එතකොට හේනගෙදර සීලබද්ද හාමුදුරුවෝ මේ හාමුදුරුවෝගේ සංවිධානත්වයෙන් ගිහිල්ලා මේ අවස්ථා ගණනාවකදී මේ දාන දුන්නා. ඉතින් එහෙම එක් දාන වේලාවක වෙච්ච සිද්ධියක්. දැන් මේ ලංකාවේ ක්‍රමයට මේ දානි උයලා මේක බෙදනවා. එතකොට අනාථ කඳවුරේ ඉන්න අය පොලිමේ පිඟන් අරගෙන තමන්ගේ පිඟන් අරන් පොලිමේ එනවා මේ කෑම. එතකොට මේ ස්වාමින් වහන්සේලා සහ ඒ අපේ ලාංකීය තරුණ තරුණියෝ මේ කෑම බෙදලා දෙනවා පොලිමේ එන අයට. එතකොට අපේ එක මේ අපේ මිත්‍රයෙක් දැක්කා මේ පොලිමේ ඈත කෙළවරක ඉන්නවා මේ අවුරුදු 10ක විතර පොඩි ළමයෙක් පිඟානක් අරගෙන. දැන් අනික අය ඔක්කොම වැඩි හිටියෝ ඉන්නේ. ඉතින් අර මිනිස්සයාට අපේ මිත්‍රයාට දුක හිතුණා. මොකද මේ ළමයා තව මේ පොලිමේ එනකොට තව කොහොමද විනාඩි 20ක් 25ක් යනවා කැම ටික බෙදා ගන්න. ඒක නිසා එයා ගිහිල්ලා අර ළමයාට ජපාන් බසින් කිව්වා පුතා මේ ඔයා එන්න ඔයා පොලිමේ පිටින් එන්න මම ඔයාට මේ කැම බෙදලා දෙන්නම් කියලා. එතකොට අර දරුවා දීලා දෙන උත්තරේ බොහොම ස්තුතියි අංකල් මම පොලිමේ එන්නම් අංකල් අහන්න මේ මට වඩා බඩගිනි කෙනෙක් මේ පොලිමේ ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් අන්න එයාව එක්කන් ගිහිල්ලා එයාට මේ පොලිමේ පිට කැම වේල දෙන්න කියලා. ඉතින් මට ওই සිද්ධිය
මතක් වෙන හුඟක් දවස්වල මේ පොයේ දවස්වලට. මොකද පොයේ දවස්වල දැන් නම් අපි මේ කොරෝනා නිසා පන්සල් යන්න අවස්ථාවක් නැහැ. නමුත් පන්සල් යන කාලේ අපි මේ විහාරේ හරි බුදු පිළිම ළඟ හරි මල් ආසනයේට මෙහෙම මල් තියන්න යනකොටත් පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා තල්ලු කරලා අපිට ඉස්සරහින් මල් ටික තියලා හයියෙන් සාදු කියලා වන්දනාමාන කරනවා. ඉතින් එහෙම පන්සලේ පොයේ දවසේ මල් තියන්නත් අපි පොලිම කඩන જાතියක්. ඉතින් එහෙම තියෙද්දි අර ජපන් දරුවා හැසිරිච්ච විදිය. ඉතින් මම කියන්නේ දැන් මේ ආගම කියන විෂයෙන්ද මේ විනය නැත්තම් මේ ධර්මයේ හැසිරීම ඇති වෙලා තියෙනවා. අපි ඒක හිතන්න ඕන කාරණයක්. ඒක ගැඹුරින් විමර්ශනය කරන්න ඕන කාරණයක්. අර මේ රසිකා මුල් පද ටික ගලපලා ඔබතුමන්ට දෙනවා. ඔව්. එතනින් පස්සේ ඉතුරු ටික ඔබතුමා ලස්සනට ගලපලා ගීතයක් බවට පත් කරනවා. ඒක මේ කපුගේ කැසට් පටයක් වෙනුවෙන් කරපු පළවෙනි කැසට් පටය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයතනයේ කැසට් පටේ තිබුණේ කපුගේට කැසට් පටයක පැත්තක් මාල්ලි බුලත් සිංහල දානෙක පැත්තක්. ඒ වෙලාවේ කපුගේ මට ගීතයක් ලියන්න කියලා කිව්වා. නමුත් මට ඒක ගීතයක් ගැලපුණේ නෑ. ඉතින් ඒ කපුගේ මේක වද කරද්දි ඔයා ලියන්න ඕනේ කියලා කියද්දි මට මතක් වුණා මේ වගේ මිතුරයක් හිටියා වර්ණ රසිකා කියලා. ඇය ලියලා දුන්නු කවියක්. ඊට පස්සේ ඒ කවිය මුලට අරගෙන ඉතුරු පද මේ මම එකතු කරලා දුන්නා. කපුගේ ගීතයට කැමති වුණා. එච්.එම්. ජයවර්ධන සංගීතවත් කරේ. නමුත් කැසට් පටේ කොහොම හරි එනකොට මගේ නම විතරයි තිබුණේ. ඒක පොඩ්ඩක් මට මේ පොඩි දුකක් ඇති වුණා. ඒ කියන්නේ ඒක සුදුසු නැති වැඩක්ද මේ උනේ කියලා. නමුත් ඒක මම නිවැරදි කරා පුළුවන් ඉක්මනට මම මේක ප්‍රසිද්ධිය කිව්වා. මේකේ මුල් පද පෙළ මේ වර්ණ රසිකාගේ කියලා. මොකද ඒ කාලේ අපි ඔය ගීතවල අයිතිය රෝම ගැන ලොකුවට හිතපො නැති කාලේදී අපිට ඒක දැනුනේ නෑ. එහෙම මේ එතන ප්‍රශ්නයක් වෙනවා කියලා දැනුත් එහෙමයි. අපි ඒ ගීතය අද දවසේදී කිසිදා කිසිවෙකුට නොකියූ අපේ මේ මමද කතා බහ සමන් අතවුද හෙටි සමගින් මේ සමහර අපේ ජීවිතයට එකතු කරගන්න ගොඩාක් කාරණා තියෙනවා. තව එක කාරණයක් මට ආයි පොඩ්ඩක් මතු කරගන්න ඕනේ කියලා හිතුණා. ඔබ මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක බොහොම කිට්ටුව ගනුදෙනු කරා මාධ්‍ය ලේකම්වරයා විදිහට. දැන් ලංකාවේ විවිධ අය රනිල් වික්‍රමසිංහ කියන චරිත විවිධ විදිහට දකිනවානේ. සමහර අය හොඳ කියනවා, සමහර අය නරක කියනවා. දැන් ඔබතුමා ආශ්‍රය කරපු ඔබතුමා දැක්ක රනිල් වික්‍රමසිංහ කියන චරිතය තුළ ඔබ දකින්නේ මොකක්ද? ඊටාම දූරදර්ශී සැලසුම් තිබුණු පුද්ගලයෙක්, දේශපාලනඥයෙක්. ඒ වගේම මේ මාධ්‍ය පිළිබඳව හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. ඒ වගේම ඕනම විෂයක් පිළිබඳව කියවලා ඒ දැනුම උකහාගෙන හිටපු මේ පරිපූර්ණ පුද්ගලයෙක්. මොකද ඕනම විෂයක් ගැන මේ ඕන තරම් වෙලාවක් එතුමා සමග සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට එතුමාගේ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව විවේචන තියෙන්න පුළුවන්. මම සාමාන්‍ය දේශපාලනය ගැන කතා කරන කෙනෙක් නෙමෙයි. නමුත් පුද්ගලයෙක් හැටියට මම හිතන්නේ අපේ රටට සම්පතක් බොහෝ දේවල් ඕගෙන් ලබා ගන්න පුළුවන්, උකහා ගන්න පුළුවන් පුද්ගලයෙක්. එතුමා සම්බන්ධ තියෙන හොඳම මතකය සාමාන්‍යයෙන් තියෙනවා. එහෙම මතකයන් ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ හුඟක් දේවල් එතුමා කරපු දේවල් වල මේ එතුමාගේ සැලසුම් මේ අදට නෙවෙයි තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට කියන්නේ දෙක පාඩම් මතක් වෙන එකක් තමයි මේ පාසල් ළමුන්ට මේ ටැබ් දෙන්න ඕනි කියලා ගත්ත තීරණය. ඉතින් ඒ තීරණය එදා අරගෙන තිබුණා නම් මේ වගේ ව්‍යසනයක් ආපු වෙලාවක මේ දරුවන්ට ඊටාම පහසු වෙනවා නේද? ඉතින් ඒවා කරගන්න බැරි වුණා යම් හේතු නිසා. ඉතින් ඒවා අපි ඒක ගැන කතා කිරීම නෙමෙයි මම මේ කියන්නේ. මොකද ඒ දර්ශනය ඊටා වැදගත් කියන එකයි මම කියන්නේ. මොකද උනේ දැන් ඒ වගේ දෙයක් ඒ ටැබ් එක අවශ්‍යතාවය අද තේරුම් ගන්න අපේ සමාජයේ හුඟක් කෙනෙකුට බැරි වුණා. උන් හිතුවේ මේ කොටද ටැබ් එකක් ඊට වඩා තියෙනවා මේ ඉස්කෝලේ වහලා හදා ගන්න ඕනේ, මේ අතන පාසලේ අරක අඩුපාඩු තියෙනවා බැම්ම බැඳ ගන්න ඕනේ, ටැබ් එකට වඩා ඒකටයි අවධානය යොමු කරන්න ඕනේ කියලා. නමුත් ඒ වගේ ඒ අලුත් දේවල් ඒකට අන්තර්ජාලය ලංකාවට ගෙනීමට මූලිකව කටයුතු කළේ 1900 මම හිතන්නේ 80 ගණන් වල මුල් භාගයේ වික්‍රමසිංහ මහත්මයා. එතකොටත් දැඩි ලෙස විවේචනයට භාජනය වුණා මේ මොකටද මේ අන්තර්ජාලය කියලා. පත්තර කතු මේ ලංකාවේ ප්‍රධාන පෙළේ පත්තර කතු වැකි පවා ලිව්වා මේ විවේචනය කරලා. නමුත්
අන්තර්ජාලය ලංකාවට මේ ප්‍රයෝජනය අපි සියලු දෙනාම අද අත්විඳිනවා ඔබේ පොඩ්කාස්ට් එකේ ඉඳලම. එතනින් එහාට අපි චුට්ටක් ගියොතින් ආයිත් අර පොඩි කාලේ මතකයකට ආයිත් යන්න ඕනේ කියලා හිතුණා. ඊට කලින් දැන් අද වෙනකොට හැමදේම ලේසි වෙලා නැති. අපි හැමදේම ලේසි කරන් තියනවානේ. එතකොට ඒකයි මේ සෝෂල් මීඩියා කියන කතන්දරේ එක්ක ඔබතුමා කොහොමද මේ ගනුදෙනුව වෙන්නේ? නෑ හැමදේම ලේසි වෙන එක හොඳයි. ඒක නරකක් නෙමෙයිනේ. ඒක අර එහෙම පොඩ්ඩක් නරක පැත්තට හැබැයි නරක පැත්තට අපි කියන්නේ ඒක තමයි අපි ඒක නරක පැත්තට යොදා ගැනීම තමයි වරද වෙලා තියෙන්නේ. කියන්නේ අපිට තොරතුරක් දැනගන්න පහසු වීම ඒක අපේ ජීවිතයට පෝෂණය ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්න නෙවෙයි. ඉතින් හුඟක් අය ඒක කරන්නේ නැති එකයි කනගාටුවට කාරණේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ලේසිය මේ හරි පැත්තට ප්‍රයෝජනයට ගන්න. ඒක නිසා ගොඩාක් ඒක දීර්ඝ විදිහට කතා කරන්න ඕනේ. මාධ්‍ය ශාස්ත්‍රය ගත්තත් වෙනත් ශාස්ත්‍ර ගත්තත් මේ ලේසිය නිසා හැම එකම සැහැල්ලුවට හිතලා ඕන කෙනෙකුට ඕන වැඩක් කරන්න පුළුවන් කියන වගේ මානසිකත්වයක් දරා ගැනීම තමයි වරද. එහෙම නෙමෙයි. අපි හැම දෙයක්ම කරන්න අපි ඕන දෙයක් කරොත් ඒ දේ කරන්න අපි වෙහෙසෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ඒක ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ ගැන ලබන්න තියෙන දැනුම කොහෙන් හෝ හැකි තරම් දැනුම උකහා ගන්න ඕනේ. ඒකෙන් පෝෂණය වෙන්න තමයි අපිට ඒ කාර්ය වඩාත් හොඳට වඩාත් නිවැරදිව වඩාත් රසවත් විදිහට වඩාත් යහපත් විදිහට කරන්න පුළුවන්. දැන් ඔබ මාධ්‍ය පරිපාලකෙක් විදිහට කටයුතු කරනවානේ. ඔබ බලාපොරොත්තු වෙච්ච මාධ්‍ය පරිපාලනයෙන් ඔබ යම් වෙනසක් කරන්න. ඒ කියන්නේ ඔබගේ ඔළුවේ තියෙනවනේ අදහසක් මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා. ඒ අදහස ඔබට කරගන්න පුළුවන් වුණාද? නෑ එහෙම කරන්න බෑනේ චරිත්. මොකද මාධ්‍යයක වෙනසක් කරනවා කියන එක හෝ ඒ මාධ්‍යයේ යම්කිසි මේ ප්‍රවණතා හෝ ඒ ඇති කරනවා කියන එක තනි පුද්ගලයෙක්ගේ කාර්යභාරයක් නෙවෙයි. මේක මේ මාධ්‍ය කියන්නේ සාමූහික ක්‍රියාවලියක්. එතකොට මේ ටීම් එකේ භාගයක්කට සෙල්ලම් කරන්න බැරි නම් ටීම් එකම අසාර්ථක වෙන්නේ. එතකොට නායකයා වෙන්න පුළුවන් කෝච් කොච්චර හොඳ වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේම දැන් මම මේ කියන්නේ පුද්ගලයන් විදිහට නෙවෙයි. ඒ වටේ තියෙන සාධක. ඒක පුද්ගල සාධකයක් වෙන්න පුළුවන්. ඒක තාක්ෂණික සාධකයක් වෙන්න පුළුවන්. ඒක සමාජීය සාධකයක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ සාධක තියෙනවා. එතකොට මේ සියලු සාධක වලට ඒ බලපාන හැමෝම අර දැනුම ඒ තියන අය වෙන්න ඕනේ. සුදුසු අය වෙන්න ඕනේ. එතකොට ඒ වැඩක් කරන්න පුළුවන් ශක්තිය සහ කැපවීම තියන අය වෙන්න ඕනේ. වෙහෙසිලා වැඩක් කරන්න පුළුවන් උණක් කියලා අපි කියන්නේ ඒ උණ තියන අය වෙන්න ඕනේ. ඉතින් මේ වගේ සකල විද සාධක තියෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙකුට තනියෙන් මේ වැඩක් කරන්න බෑ. කියන්නේ මේ දැන් අපේ විසිවන සංශෝධනයෙන් අපේ ජනාධිපතිතුමාට මහා බලතල ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමාට තනියෙන් වැඩක් කරන්න බෑ. ඒක සාමූහික වැඩක්, කණ්ඩායම් හැඟීමක්. කණ්ඩායම් වැඩක්. ඒතකොට මේ සියලු දෙනාම එකතු වුණොත් තමයි රටක් හදන්න පුළුවන්. ඒකට උඩ ඉඳලා යටටම සම්මාදමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඔයාගේ කාර්යය ඔයා කරන්න, මේක ඔයාගේ කාර්යය ඔයා කරන්න කියලා බෑ. එතනින් එහාට මේ කවුරුන්ද ඔබ මගේ මේ ගීතයත් හරි කියන්නේ වචන මරු. මේක මම මුල්ම කාලේ ලියපු ගීතයක්. ඒ කාලේ ගුවන්විදුලියේ වැඩසටහනක් තිබුණා මේ නව පදමාලා කියලා. ආධුනික ගීත රචකයන්ගේ පදමාලා මේ සින්දු විදිහට ගීත විදිහට එළි දක්වන වැඩසටහනක්. මේ මම මේ කියන කාලේ මෙහි නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කළේ ගුණදාස කපුගේ. ඉතින් මම මේ ගීතය ලියලා කපුගේට දුන්නා. මේක හොඳ නම් හොඳද කියලා බලන්න කියලා. ඒකත් එක්ක තව ගීත දෙක තුනක් දුන්නා. කපුගේ මේකයි තව ගීතයකුයි තෝරගත්තා. තෝරගෙන මේ මට දවසක් කිව්වා නරක රෙකෝඩ් කරනවා මේ සුනිල් දිරිසිංහ තමයි ගායනා කරන්න කියලා. සුනිලුත් ඒ වන විට වැඩි ගීත ගායනා කරලා තිබුණේ නැහැ. ඔහු අර චිත්‍රපටයේ මාතරාචි චිත්‍රපටයේ ගීත ගායනා කරලා තිබුණා. එතකොට අර වාදකයාණනි ඔබේ සිතාරයේ ගීතය ගායනා කරලා තව එහෙම ගීත කීපයක් ඔහු ගායනා කරලා තිබුණේ.
එතකොට ඉතින් මේ පටිගත කිරීමට මැදිරියට ගියපුවම තමයි මම දැක්කේ මේකට සංගීතය නිර්මාණය කරේ රෝහණ වීරසිංහ. එතකොට රෝහණ සුනිල් ඉදිරිසිංහට නිර්මාණය කරපු පළවෙනි ගීතය මේක. එතකොට ඊට පස්සේ රෝහණ මේ ඉදිරිසිංහ සහ වීරසිංහ සුසංයෝගය මම හිතන්නේ ලංකාවේ ගීත ශාස්ත්‍රය ආලෝකවත් කරන්න ලොකු හේතු සාධක වුණා. ඉතින් මම හිතන්නේ ඒ ගෞරවය කපුගේට පිරිනැමෙන්න ඕනේ. කපුගේ තමයි මේ සුසංයෝගය මුලින්ම හැදුවේ. අද දවසේදී කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව අපේ මේ මමද සොඳුරු කතාබහ සමන් අතාවුද හිටි සමගින් මං හිතනවා මේ ටිකක් අපූර්වයි ජීවිතයේ අත්දැකීම් එක්ක අපිට මේ නැවත නැවත හිතලා බලන්න පුළුවන් අපේ ජීවිතය ඔබගේ ජීවිතය මේ හැම දෙයක්ම කොහොමද අපි ගත කරන්න ඕනි කියන කාරණේ. ඒත් එක්කම දැන් මට හිතුණා ඔබතුමාගේ මේ සමහර හිතන දේවල් එක්ක රටේ අධ්‍යාපනය ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. සහ මේ පොඩි මං උණ පූර්ණයක් දෙන්නම් එතෙන්ට. රාජකීය විද්‍යාලයේ ඔබතුමා මං හිතන මට ශ්‍රේණිය මතක නැහැ. නව මග කියලා මේ පොත් කීපයක් රචනා වෙනවා. ඒ අත්දැකීම මේ ඔබතුමාට කියන්නේ බොහොම අපූර්ව අත්දැකීමක්. ඒ කාලේ අපිට තිබුණු පන්ති පොත තමයි නව මග. ඒ පොත සංස්කරණය කළේ නැත්නම් පොත නිර්මාණය කළේ HD සුගතපාල මහත්මයා අපේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා. එතුමා තමයි ලංකාවේ මේ ළමා පොත් සම්ප්‍රදාය මම හිතන්නේ අලුත් මානයකට ගෙනාපු පුද්ගලයා. එතුමාගේ පොත් තමයි ඔය සිවිල් වෙත්තසිංහ කියන මේ පාසල් දැරිය චිත්‍ර ශිල්පිනියක් විදිහට සමාජයට ගේන්නේ සුගතපාල මහත්මයා. එතකොට කුඩ හොරා ආදී ඒ පොත් මාලාවම කොළඹ ඇපතිකරී සමාගම වෙනුවෙන් සුගතපාල මහත්මයා තමයි සංස්කරණය කරන්නේ. ඉතින් එතුමාගේ තිබුණ පාඩම් පොත් මාලාවක් ඒක තමයි නවමග පාඩම් පොත් මාලාව හැම ශ්‍රේණියක් සඳහාම. ඒ කාලේ මේ පොදු පන්ති පොතක් තිබුණේ නැහැ. එතකොට මට මතක විදිහට එකක් කුමාරෝදය කියලා තිබුණ පන්ති පොත් මාලාවක්. නවමග පන්ති පොත් මාලාවක් තිබුණා. තව තිබුණා මේ මට ඒ පොත් පිළේ ඇත්තටම නම මතක නැහැ. මුනිදාස කුමාරණතුංගයන් මේ සංස්කරණය කරපු පන්ති පොත් මාලාවක් තිබුණා. ඒතකොට එක් පාසල් තමන්ගේ අභිරුචිය පරිදි ඒ පන්ති පොත් මාලාව පාවිච්චි කරා. දැන් මෙතන මේ නවමග පොතේ තිබුණු විශේෂත්වය තමයි නවමග පොත මේ එතකොට නවමග පොත කියන්නේ අපි ඒක සිංහල පොත. සිංහල සාමාන්‍ය ගත්තොත් සිංහල පන්ති පොත විදිහට තමයි ගන්නේ. නමුත් මේ නවමග පොත ගත්තාම මේ වෙනත් විෂය ග්‍රන්ථ මුකුත් නැහැ. අපි කියමු ඉතිහාසය, ආගම, භූගෝලය, ඒ අනික් විෂයන් තියෙනවානේ සෞඛ්‍ය. ඒ දැන් අද එහෙම නෙවෙන්නේ. අද තියෙනවා සිංහල පොත වෙනම තියෙනවා, ගණිතය පොත වෙනම තියෙනවා, ඉතිහාසය පොත වෙනම තියෙනවා, භූගෝලය පොත වෙනම තියෙනවා. එහෙමනේ. නෑ. මේ නවමග පොත් පිළේ තිබුණු විශේෂත්වය තමයි එක පොතයි. එක සිංහල පොත තමයි. නමුත් ඒ පොතෙන් තමයි සකල විද විෂයන් උගන්වන්නට අවශ්‍ය පසුබිම ඒ පොතට ඇතුළත් කරලා තමයි පොත නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිට හොඳ පදනමක්, ශක්තිමත් පදනමක් වුණා. තවත් පැත්තකින් මම ගත්තොත් මේ ඔබතුමාට බොන ගහනවා බොහොම මේ රැඩිකල් චරිතයක් ටයි මහත්තයා. ඒ ටයි මහත්තයාගේ මතකයත් එක්ක කොහොමද ඒ කාලේ වැඩ කටයුතු? ඔව් ටයි මහත්තයා විසින් අපිට හම්බෙන්නේ බොහෝ පසු කාලීනව. ඒ කියන්නේ අපි පාසලෙන් අයින් වෙලා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා ඉන්න කාලේ තමයි මුලින්ම ටයි මහත්තයාව දැනගන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට සහ සංස්කාරකවරයෙක් විදිහට. ඊට පස්සේ මිත්‍රත්වය වර්ධනය වෙනවා. ඉතින් ඒක තවත් සමීප වෙනවා එතුමා රූපවාහිනියට ආවට පස්සේ. මොකද ටයි මහත්තයාව මම දකින්නේ ටයි මහත්තයාත් ඉතාලම මේ අලුත් තාක්ෂණය අලුත් ප්‍රවණතා තාම තදින් වැළඳ ගන්න කැමති වෙච්ච පුද්ගලයෙක්. අලුත් වෙන්න කැමති වෙච්ච පුද්ගලයෙක්. ඔයාගේ ටයි මහත්තයා මේ
අලුත් වෙන්නේ නැතුව තිබුණු එකම තැනක් තියෙනවා නම් ඒක මේ භාෂාව සම්බන්ධයෙන් විතරයි. ඔහු හෙළහවුලේ දැඩි සමාජිකයෙක්. ඔහු හෙළහවුලටම හිර වෙලා හිටියා. මොකද අනික හැම පැත්තෙම ඔහු ඉස්සරහට ආවා. එක තැනක ඉන්නේ නැතුව. මම මේ කියන්නේ ඒක වැරද්දක් කියලා නෙවෙයි. මොකද ඔහු එක තැනක හිටියා නම් හිටියේ එතන විතරයි. අනික හැමතැනින්ම ආවා. හැබැයි ඒ ආවෙත් හෙළහවුලේ කුමාරතුංග මුනිදාසයන්ගේ විරිත් වැකියේන ගීතයක් ගායනා කියමින් හැම වෙලාවෙම අලුත් දෑට උතනන ජාතිය ලොව නොනගී කියන එක තමයි ටයි මහත්තයාගේ තේමා පාඩය. ඒක නිසා හැම වෙලාවෙම අලුත් වුණා. දැන් උදාහරණයක් හිට දක්වන්න පුළුවන්. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දෙද්දී බොහෝ ඉහළ පෙළේ කලාකරුවන් මේක ගර්හාවට ලක් කරා, අවතක්සේරුවට ලක් කරා. නැත්තම් මේක ගැන තැකුවේ නැහැ. වුන් හැමෝම කිව්වා රූපවාහිනිය කලා මාධ්‍යයක් නෙවෙයි කියලා. උසස් කලා නිර්මාණ රූපවාහිනියෙන් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඒ කියන්නේ පුවත්පත් ලිපි ලියුවා හිටියා, සාකච්ඡා කරපුවා හිටියා, සංගරාවලට මේ ලිපි ලියපුවා හිටියා. මොකද ඒ ඔක්කොම මැද ටයි මහත්තයා නෑ මම රූපවාහිනියට එනවා කියලා මේ රූපවාහිනිය ආරම්භයේදීම චිත්‍රපට සිනමාවේ ඉඳලා ආපු පළවෙනි පුද්ගලයා. ටයිගස් තොටවත්. මම හිතන්නේ ඊට පස්සේ ඒ ගමම්ම කෙටි කාලෙකින් ධර්මසේන පතිරාජයන් ආවා. ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර ඒ වගේ හුඟක් අය සිනමාවෙන් ඉඳලා. නමුත් මුල කාලේ තිබුණ එහෙම ආකල්පයක්. එහෙම ආකල්පේ තියෙද්දි තමයි මේ ටයි මහත්තයා බය නැතුව ඒ දොස් අහගෙන මේ මොකද ටයි මහත්තයා වගේ කෙනෙක් රූපවාහිනියට එනවා කියන එකටත් විවේචන තිබුණා. මේ නමුත් ඒ විවේචන මැද්දේ එතුමා ආවා. එතුමා ඇවිල්ලා මේ කැපී පෙනෙන සහ අමතක නොවන කාර්යභාරයක් රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරා. අදටත් අර අපි රූපවාහිනී හඬකැම් මෙදිරියට යනකොට ගහලා තිනවා කට ඇරියොත් වචන ඔබනවා. ඒ මතකයත් එක්කම මේ අපේ ජීවිතේ අපිට මේ හරි කියන්නේ හිත නවතින තැනක් තමයි අහසසේ ඔබ අනන්තයි ඒ ගීතය. ඔව් මම හිතුවේ ඒ ගීතය මේ අද අහන්න මේක මේ මට මේ රෝහණ වීරසිංහයන් ළඟදී අර මම මේ පොඩි YouTube නාලිකාවක් සම්පාදනය කරනවා. ඒ නාලිකාව වෙනුවෙන් කරපු වැඩසටහනකදී මේ රෝහණ කිව්වේ. එතකොට තමයි මමත් මේකේ මේ කතන්දරය දන්නේ. මේ එක්තරා කාලෙක තිබුණා මේ නන්දක්කත් සහ මේ රෝහණලා අතර පොඩි මේ ගට්ටනයක්ද විරසක වීමක්ද වගේ දෙයක් යම් කිසි කාරණා කීපයක් උඩ. මුත් මේක ඉතින් කාලයක් ගිහිල්ලා මේක සමනයටපත් වෙලා සමනයටපත් වුණාට පස්සේ රෝහණට මේ නන්දක්ක වෙනුවෙන් මුලින්ම නිර්මාණය කරන්න ලැබුණු ගීතය. ඉතින් රෝහණ කියනවා මේ ඒ නිසා මේ ගීතයට ඔහු ජීවිතේ කිසිම දවසක වෙහෙසුණු නැති තරම් මේ ගීතය නිර්මාණය කරන්න වෙහෙසුණා. මොකද අර පැරණි බිඳුණු මිතුදම් ඊටත් වඩා ශක්තිමත් ලෙස යා කරගන්න, හා කරගන්න පදනම වෙන්නේ මේ ගීතයේ බව ඔහුට තේරුණ නිසා මේක සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලිව්වේ. ඉතින් රෝහණ ඔහුගේ ඒ කැපවීම සහ මේ වෙහෙසීම උඩ මේ ගීතයට මම හිතන්නේ 100% සාධාරණත්වයක් කරලා තියෙනවා ඒ වචන වලටත්. එතකොට රෝහණගේ ඒ මෙලඩි එකට ඒ තනුවට නන්දක්කත් අනික හැම ගීතවලටම කරන්නත් මෙන් 100% සාධාරණත්වයක් කරලා තියෙනවා. අලුත් අවුරුද්දේ 2021 කියන්නේ අපි ඉලක්කමක් විදිහට දකින්නට වඩා අපිට අභියෝගාත්මක 2021ක් උදා වෙලා තියෙන්නේ. COVID-19 වෛරස් තත්ත්වයත් එක්ක අපි මේ ජීවිතය ගත කරගෙන යනවා. ඒ කෙසේ වෙතත් මේ අවුරුද්දේ අපිට ඒ සුබ බලාපොරොත්තු මේ හැම දෙයක් එක්කම අපි අපේ ගිහාන් මහතා අපි කල්පනා කරා මේ පළවෙනි හාහපුරා කියලා මේ මමද පළවෙනි වැඩසටහනටම සලකුණක් වෙන චරිතයක්ව ගෙන්වා ගන්න. ඔබතුමා මම දන්නවා කියන්නේ මම සලකුණක් නෙමෙයි, මම එහිතන නෑ කියලා වුණාට අපිට ඒක එහෙමයි. ඉතින් මේ කොවිඩ් කාලේ කොහොමද ජීවිතේ ගෙවුනේ? වෙනසක් නෑ. ඉතින් මගේ කටයුතු මම මේ විදිහටම කළා. ඉතින් ගෙදරට හිර වෙලා ඉන්න තිබුණ නිසා මට ලියන කියන දේවල්ට සහ මගේ අර සමන් ෆොර් යූ මේ නාලිකාවේ වැඩවලට පූර්ණ අවධානය යොමු කළා.
කොවිඩ් කාලේ මම පොත් දෙකක් පරිවර්තනය කරා. ඒ පොත් දෙක මුද්‍රණාද්වාරයෙන් පිට වුණා. දැන් තව පොත් කීපයක වැඩ කටයුතු පටන් ගන්නවා අද හෙටම. මගේ ජීවිතයේ පොඩි හීනයක් තිබුණා. ඉස්සර කාලේ ඉඳලම මේ කවදා හරි ගෙයක් හදාගත්තොත් ඒ ගේට අනිවාර්යයෙන්ම මේ හොඳ පුස්තකාලයක් සහ හොඳ ශබ්දාගාරයක් තියෙන්න ඕනි කියලා. ඉතින් මේ කොවිඩ් කාලේ මට පුළුවන් වුණා ඒ දෙකම යම් කිසි මට්ටමකට මේ ගේන්න. මම හිතන්නේ තව මාස 2-3ක් යනකොට ඒ දෙකේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන් වෙයි. මට පාඩුවකට උනේ මොකද මම මේ ගෙදර ඉන්න මගේ චරිතය ඒ කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙන්නේ සහ අපේ රැකියාවන් නිසා නිතරම මේ ගමනේ යෙදෙන චරිතයක්. දේශීයව සහ විදේශීයව මට මේ සංචාර කටයුතු සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා මේ කොවිඩ් කතන්දරේ නිසා. ඒක තමයි මට සිද්ධ වෙච්ච ලොකුම පාඩුව. ඒ කියන්නේ මගේ සැලසුම් කරගෙන හිටපු මේ සංචාරක විත්ති පොත් ගණනාවකට කරුණු එක් රැස් කිරීම කරන්න මට බැරි වුණා. ඒ වගේම මම හුඟක් වෙලාවට ওই විදේශීය රටවලට ගිහිල්ලා ඔවුන්ගේ යම් යම් ශාස්ත්‍ර පිළිබඳව අධ්‍යයන කටයුතු කරනවා. ওই සංස්කෘතික කටයුතු වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන්, විවිධ විෂයන් පිළිබඳව. ඒ අධ්‍යයන කටයුතු වලට මට බාධාවක් වුණා. ඒ අරුණකොට මම අනික් කටයුතු වලට ඉතින් මට පුළුවන් තරමින් කරා. ඒ නමුත් ඒ හරක වුණා කියලා මම මේ කම්පාවකටවත් පසුබෑමකටවත් ලක්ුණේ නැහැ. මම ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. 1957 ඉඳලා 2020 දක්වා ඔබ ජීවිතයේ විවිධ රටවල් වලට ගිහිල්ලා විවිධ ආකාරයේ අත්දැකීම් රාජ්‍යතාන්ත්‍රිකව මේ හැම දෙයක්ම ලැබුණා. ජීවිතයේ උස් පහත් වෙන තැන් දැක්කා. බලය ලැබිච්ච අවස්ථාවල මිනිස්සුන්ගේ හැසිරීම, බලය නැති අවස්ථාවල මිනිස්සුන්ගේ හැසිරීම මේ හැම දෙයක්ම දැක්කා. මේ දේවල් කොහොමද අද මේ දක්වා ආපු කාලය තුල නිකන් සමරීකක් විදිහට ගත්තොත්? මට එහෙම දැනෙලා නැහැ. කියන්නේ මම එහෙම මට එහෙම ඒවා අදාළ නැහැ. මට අදාළ මම පමණයි. මම ඉන්න තැන, මම කරන රස්සාව, මම අඳින ඇඳුම, මම යන වාහනය, මා ළඟ ඉන්න මේ මිත්‍රයෝ, මට එන ටෙලිෆෝන් කෝල් සංඛ්‍යාව, ඔය වගේ දේවල් මට අදාළ නැහැ මගේ ජීවිතේට. ඒක නිසා මට කිසි වෙනසක් නැහැ. මගේ ජීවිතේ හැමදාම මම සමන්නතාවුද හෙට්ටි. ඒ සමන්නතාවුද හෙට්ටි දැන් මාධ්‍ය ක්ෂේත්‍රයට සහ වෙනත් ඕනෑම තැනකට දැන් ඉස්සරහට එන්න ඉන්න අපේ 2000න් පස්සේ ඉපදිච්ච પરම්පරාවක් ඉන්නවනේ. එතකොට ඔබ දකින්න මේ પરම්පරාවේ හැසිරීම මොන විදිහටද ලංකාව ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔබට ඔවුන්ට කියන්න තියෙන පණිවිඩය මොකක්ද? ඒක මම හිතන්නේ මේ චරිත 2000න් පස්සේ යට නෙවෙයි. ඒක මම හිතන්නේ හැමෝටම පොදු කතන්දරයක්. අපි කියමු මට කලින් ඉපදුණු අයටත් මට පස්සේ ඉපදෙන අයටත් මේ අපි උත්සාහ ගන්න ඕනේ හැම මොහොතකම ඉගෙන ගන්න. හැම මොහොතකම හැම කෙනාගෙන්ම හැම දෙයකින්ම ඉගෙන ගන්න. මේ ඉගෙන ගැනීම අපිට කරන්න පුළුවන් නම් අපිට සාර්ථක මිනිස්සු වෙන්න පුළුවන්. සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන් ඕනෑම ක්ෂේත්‍රයක. අද වෙලා තියෙන අර ඔබ කලිනුත් කිව්වා වගේ මේ මුගක් දේවල් ලෙහෙසියෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිසා මේ ඉගෙන ගැනීම ගැන දැනුවත් වීම ගැන අවධානය අඩු වෙලා තියෙනවා. දැන් ඉස්සර අපි ගුවන්විදුලියට ඇතුළත් වෙන කාලේ ගුවන්විදුලිය පිළිබඳව ලංකාවේ කියවන්න තිබුණේ එක පොතයි. ස්ටුවර්ට් වේවල් මහත්මයා ලියලා එච්.එම්. ගුණසේකර මේ මහත්මයා පරිවර්තනය කරපු ගුවන්විදුලි ශිල්පය කියන පොත. ඒ පොතේ ඉංග්‍රීසි සහ සිංහල පිටපතක්. ඊට අමතරව ගුවන්විදුලියේ අභ්‍යාස ආයතනයේ පුස්තකාලයේ ගුවන්විදුලි ශිල්පයට අදාළ පොත් කීපයක් තිබුණා. එතකොට ඒ අරුණකොට යම් කිසි දෙයක් ගුවන්විදුලිය ගැන හෝ වේවා, රූපවාහිනිය ගැන හෝ වේවා, මේ මාධ්‍යයක් ගැන හෝ වේවා ඉගෙන ගන්න වෙනත් කිසිදු මාර්ගයක් තිබුණේ නැහැ. එතකොට මොකක් හරි ඕන නම් මම කලිනුත් සඳහන් කළා වගේ මේ පිටරට යන කෙනෙකුට කියලා පුළුවන් නම් ගිය වෙලාවක මෙන්න මේ වගේ පොතක් පතක් තිබුණොත් අරන් එන්න කියලා ගෙන්නා ගන්නා යම් දෙයක් විතරයි. ඒ අරුණුවට මේ එහෙම විෂය කරුණු දැනගන්න
ක්‍රම තිබුණේ නැහැ. දැන් අපේ ගුවන්විදුලි ගැන විතරක් නෙවෙයි අනික් හුඟක් ක්ෂේත්‍රවල එහෙමයි. කියන්නේ ප්‍රචලිතව දැන් ගුවන්විදුලි ක්ෂේත්‍රය අපි කියමු ගණිත පොතක් ඊට වඩා ප්‍රචලිත වෙන්න බලමු. මොකද ගණිත ඉගෙන ගන්න සංඛ්‍යාව වැඩි නිසා. ගුවන්විදුලි වගේ මේ පොඩි පිරිසක් කරන මාධ්‍ය. දැන් මුලින්ම මේ පරිගණක තාක්ෂණ නැත්නම් කම්පියුටර් ආපහම කම්පියුටර් පත ලංකාවේ තිබුණෙත් නැහැනේ. ඒ වගේ. ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් අපිට අන්තර්ජාලයට ගියපුවාම ඕන වෙලාවක ඕන මොහොතක ඕන දෙයක් අපිට ලේසියෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ලේසියෙන් ලබා ගන්න පුළුවන් දෙයින් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒකෙන් අපි පෝෂණය වෙන්න ඕනේ. අපේ දැනුම් සම්භාරය වැඩි දියුණු කර ගන්න ඕනේ. අපි මුවහත් වෙන්න ඕනේ. අපි උප වැටෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ අපි සාර්ථක වෙන්නේ. මොකද අර දැන් යමක් අපි ජීවිතේ අපි අරමුණ වෙන්නේ අපි යමක් කරා. නැත්නම් අපි කැපී පෙනෙන යමක් මේ අපේ රට වෙනුවෙන් අපි කරා. කියන දේ අපි මේ වෙහෙසෙන්න ඕනේ. ඉතින් එතෙන්ද ඒක කරගන්න පුළුවන් වෙන්නේ එහෙම ඒ අපි දැනුම ලැබීම පැත්තෙන් අපි ඒ තියෙන නොතිත් ආශාව දිගින් දිගටම තියාගෙන හිටියොත් විතරයි. දැන් මට හිතෙන්නේ මොකද මම කියන හැම දෙයක්ම හරි දේවල් නෙවෙයි. මගේ අත්දැකීම් වලින් මට දැනෙන දේ තමයි මම කියන්නේ. මම කියන දේවල් අඩුපාඩු ඇති, වැරදි ඇති, වෙනස්කම් හිතන්න පුළුවන් තැන් ඇති අනන්ත අප්‍රමාණ. ඉතින් ඒවා ඔබ හිතලා මතලා සුදුසු විදිහට උකහා ගැනීමයි කළ යුත්තේ. ඔබතුමා දේශනාවක කියලා තිබුණා මේ දොස්තරවරයෙක්ගේ ඉන්ටර්විව් එකක් කරන්න නිවේදිකාවක් ආපු සිද්ධියක් ගැන. ඒ සිද්ධියත් මේ වැඩසටහන අද දවසේදී පිළියෙල කරගනිද්දී මම පොඩ්ඩක් ඒ ගැන වරක් නෙමෙයි සියවතාවක් විතර කල්පනා කරලා තමයි වැඩසටහනට අවතීර්ණුනේ. ඉතින් මේ අද දවසේ අපේ මේ ආකෘතිය අපේ මේ වැඩසටහන ගැන ඔබතුමා මේ වගේ බොහෝ වැඩසටහන් වලට සහභාගී වෙලා ඇති. දැනගන්න කැමති ඔබතුමාගේ තක්සේරුව. වැඩසටහනක තක්සේරුවක් මම සහභාගී වෙන වැඩසටහනක තක්සේරුව කළ යුත්තේ මමවත් ඔබවත් නෙවෙයි. ඒක අපේ මේ ශ්‍රාවකයා ඒ තක්සේරුව කළ යුත්තේ. හැබැයි ඉතින් මම මේ හැම දෙයකිනුත් මම ඉගෙන ගන්නවා. ඒක මට කියන්න පුළුවන්. ඉතින් අද දවසේදී මේ අපේ කතා බහත් එක්ක ඔබට ඔබේ ජීවිතයට යමක් එකතු වුණා නම් ඒකයි වටින්නේ. ඉතින් ඔබේ තක්සේරුව ඔබට පළ කරන්නට පුළුවන් අපේ Facebook, YouTube හරහා. ඒ කාරණේ මතු කරන ගමන්ම අද දවසේ මේ 2021 ජනවාරි 1 වෙනිදා මේ මමද කතා බහට එකතු වුණු ඔබතුමන්ට ඔබේ ජීවිතයේ වැඩ කටයුතු සර්වපකාරීව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ආයුෂත් අරගෙන දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සමුදීම කරන ගමන්ම අද අපි සමුගන්නන් ඔබ හැම දිනාටම සුබ වසරක් සෞඛ්‍ය ආරක්ෂිත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් ඉන්න. මම චරිත ජයලත්.